හරි අයිබෝන් පුතේ හැම දිනාටම අපි අද අපි ජ්‍යාමිතීය සම්බන්ධන මාලාවේ 9 වෙනි දවස. ඊයේ අපි අපේ දවස් 10 ඇතුළත නොගැනුණු අර මූලික ජ්‍යාමිතීය කොටස් කීපයක් කතා කරා බහුවස්ත්‍ර ගැන නේද පොඩි පොඩි දේවල් ටික. ඒක මම අමතරව කරපු වැඩක් ගන්නවා. ඒක අපේ මේ දින 10ට අමතරව මම ඔයගලන්ට දවස් දෙකක් තව කරලා දෙන්නම්. මේ මූලික ජ්‍යාමිතීය කොටස් ටික. දැන් අද ඒ කියන්නේ වැදගත් පාඩමක් 10 වසර ඔයගලන්ට ගොඩක් අයට අමාරු කරගත්ත පාඩමක් කතා කරනවා සමාන්තරාශ්‍ර. මේක පාඩම් දෙකක් විදියට 10 වසර පන්ති ඔයගලන්ට තියෙනවා. පළවෙනි පාඩමේ සමාන්තරාශ්‍රයක ලක්ෂණ ගැන කතා කරනවා. ඒකේ දෙවෙනි කොටසේ සමාන්තරාශ්‍රයක් වෙන්න තියෙන්න ඕන අවශ්‍යතාව ගැන කතා කරනවා. හරිද? හරි. මම මුල ඉඳලා සාකච්ඡා කරනවා. මම හිතන්නේ කලිනුත් අපි සම්මන්ත්‍රණ කීපයක මේ පාඩම කතා කරලා තියෙනවා. නමුත් දැන් මේ වෙලාවේ අලුත් දරුවෝ ගොඩ දෙනෙක් එකතු වෙලා ඉන්න නිසා පාඩම බිඳුවේ සිට මුල සිටම කතා කරනවා. දවස් දෙකයි. දැන් අද දවස සමාන්තරාශ්‍ර පළවෙනි කොටස මම ඉවර කරනවා. ඊළඟ දවසේ සමාන්තරාශ්‍ර දෙවෙනි කොටස ඉවර කරලා ජ්‍යාමිතිය අවසන් කටයුතු කරමු. පැහැදිලිද? හරි. ලියන්න එහෙනම් පාඩම සමාන්තරාශ්‍ර සමාන්තරාශ්‍ර හරි. මේක ඕගොල්ලෝ වෙන වැඩ නතර කරලා හරි කල්පනාවෙන් පුතේ වැඩේ කරගමු. අතිශය වැදගත් කොටසක්. අමාරු නෑ. හැබැයි ඔයාගේ අවධානය වැදගත්. නේද? මම ඔයාට මඟ පෙන්නනවා. ඒ කියන්නේ මම විෂය කරුණු ටික ඔයාට කියලා දෙනවා. ඒවා ග්‍රහණය කරගෙන හොඳ ගණන් ටිකක් අපි හදමු සාධනය කිරීම එක. හැබැයි මේකේ 100%ක් ඔයා වැඩි ඉන්න ඕන. 100%ක් ඔයා වැඩි ඉන්න ඕන. මොකද දැන් අපි දවස් 8ක් සාර්ථක විදිහට වැඩි කරගෙන ආවනේ. අවසාන දවස් දෙක මේ වැදගත් පාඩමක් කතා කරන්නේ. සා 100%ක් ඔයාගේ අවධානය තියාගෙන වැඩි ගොඩ දාගන්න. හරි පුතේ. එහෙනම් මුලින්ම සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕනේ. පාද හතරක් තියෙන පුතේ ඕනම රූපයකට අපි කියන්නේ චතුරස්‍රයක් කියනවා. චතුරස්‍ර වර්ග දරුව පහක් තියෙනවා. දැන් මම 11 එකකින් ඇහුවොත් එහෙම චතුරස්‍ර වර්ග පහ මොනවද කියලා. පාද හතරක් තියෙන රූප වර්ග මොනවාද තියෙන්නේ? සමචතුරස්‍රය. ඊළඟට ඍජු කෝණාශ්‍රය, රොම්බසය, සමාන්තරාශ්‍රය, ත්‍රපීසියම්. මේ තියෙන දරුව චතුරස්‍ර වර්ග පහ. පාද හතරක් තියෙන ඕනම රූපයකට අපි කියන්නේ චතුරස්‍රයක් කියලා. එතකොට චතුරස්‍ර වර්ග තමයි මේ තියෙන්නේ. පාද හතරක් තියෙන රූප. ඒකෙදි දරුවෝ අද අපි කතා කරන්නේ මෙන්න මේ රූපය. මොකක් ගැනද? සමාන්තරාශ්‍රය ගැන. දැන් සමාන්තරාශ්‍රය කියන්නේ පුතේ එක්තරා විදිහක චතුරස්‍රයක්. දැන් හරියට මේ වගේ. කකුල් හතරක් තියෙන සතුන්ට පුතේ අපි කියනවා සිව්පාව කියලා. කකුල් හතරක් තියෙන සතුන්ට කියනවා සිව්පාව කියලා. ඒකෙදි දැන් බල්ලෙක් දැක්කහම අපි කියන බල්ලා කියලා. කකුල් හතර තමයි. හැබැයි උට විශේෂ නමක් තියෙනවා බල්ලා. පූසෙක් දැක්කහම අපි කියන්නේ පූසා. උට සිව්පාව කියලා කතා කරන්නේ නැහැ නේද? ඔයාලගේ ගෙදර ඉන්න බල්ලට සිව්පාව කියලා කතා කරනවද? නැහැ. උට කියන්නේ බල්ලා. දැන් ඒ වගේ මේකේ කකුල් මේ පාද හතරක් තියෙන ඕනම රූපයකට අපි කියන්නේ චතුරස්‍රයක්. ඒතකොට ඒකෙත් එක එක චතුරස්‍ර වලට විවිධ නම් තියෙනවා. හරිද? ඒකෙන් එකක් තමයි දරුවෝ සමාන්තරාශ්‍ර කියන්නේ. දැන් සමාන්තරාශ්‍රයක් කියන්නේ චතුරස්‍රයක්. පාද හතරක් තියෙන රූපයක්. එහෙම නේද? ඔව්. පුතේ සමාන්තරාශ්‍රයක් කියන්නේ හරියටම මොකක්ද කියන එක මුලින්ම දැනගන්න ඕනේ. මෙන්න සමාන්තරාශ්‍රය නෑ. මෙයා තාම සමාන්තරාශ්‍රයක් නෙමෙයි. මෙයා පාද හතරක් තියෙන චතුරස්‍රයක්. මේක සමාන්තරාශ්‍රයක් විදියට ලකුණු කරන්න නම් පුතේ මෙන්න මේ සම්මුඛ පාද අපි මේ වලට කියනවා පාදයකට ඉදිරියෙන් තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදයක්. මෙයාට මෙයා සමාන්තරයි. මේ පාදයට මේ පාදේ සමාන්තරයි. මෙන්න මෙහෙම සම්මුඛ පාද සමාන්තර නම් මොකද? සම්මුඛ පාද සමාන්තර නම් මෙයාට මෙයා සමාන්තරයි. මෙයාට මෙයා සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තර වෙනවා නම් පුතේ අන්න ඒ වගේ එකකට අපි කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. එහෙනම් පුතේ සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද?
සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රය. මොකද්ද? සම්මුඛ පාද සමාන්තර වූ සම්මුඛ පාද. මොකද්ද මේ සම්මුඛ පාද කියන්නේ? ඉදිරියෙන් තියෙන පාද. පාදයකට ඉදිරියෙන් තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදයක් කියලා. ඒතර මේ පාදයට මේ පාදේ සමාන්තරයි. මේ පාදයට මේ පාදේ සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රයට කියනවා සමාන්තරාශ්‍රයක්. මොකද්ද සමාන්තරාශ්‍රයක් කියන්නේ? මොකද්ද සමාන්තරාශ්‍රයක් කියන්නේ? සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රය. මොකද්ද? සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රය. හරි. ලියන්න මෙහෙම. ලියන්න සම්මුඛ පාද සමාන්තර වූ සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රය සමාන්තර වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් ලෙස හඳුන්වයි. සමාන්තරාශ්‍රයක් ලෙස හඳුන්වයි. හරි. මේ පුතේ සමාන්තරාශ්‍රයට අකස් ගාලා නේද? පාද සමාන්තරයි කියලා පෙන්නන අපි මේ වගේ ඊහිස පාවිච්චි කරනවා. ඉක්මන් කළ ඇඳගමු. හරි. දැන් මේ චතුරස්‍රයක් පුතේ නම් කරනකොටත් පිළිවෙලක් තියෙනවා. නම් කරනකොට එක පැත්තකට වටේට නම් කරගෙන යන්න ඕනේ. එක්කෝ ඔයාගේ වම් අත පැත්තට, එහෙම නැත්නම් ඔයාගේ දකුණු අත පැත්තට. අපි මේ පැත්තට නම් කරනවා නම් අපි කියනවා වාමාවර්තන කියලා. ඔයාගේ වම් අත පැත්තට. එහෙම නැත්නම් ඔයාගේ දකුණු අත පැත්තට දක්ෂිනාවර්තන. කැමති පැත්තකට නම් කරගන්න පුළුවන්. මම මෙහෙම යන්නම්කෝ. මෙතන A දානවා. මම මේ වටේට යනවා. ඒ කියන්නේ සමාන්තරාශ්‍රේ වටේට ඇවිදගෙන යනකොට අහුවෙන ශීර්ෂ තියෙනවනේ. ඒව ටික තමයි නම් කරගෙන යන්න ඕන පිළිවෙල. A අද මම මේ පැත්තට ගියොත් B ඊට පස්සේ C මෙතන දාලා හරියන්නේ නැහැ. දැන් සමහරු මෙහෙම දානවා. A B C D. එතනම වැරදි. A B C D කියලා දැම්මොත් පුතේ වැරදි. ඒක නම් කරනකොට එක වටේට යන්න ඕන. A මෙතන නම් B මෙතන නම් C එන්න ඕන මෙතන. D මෙතන. අන්න. ඔයාලට කැමති අක්ෂර ටිකක් දාන්න පුළුවන් P Q R S ඕන විදිහකට. යන්න ඕන එක පිළිවෙලට වටේ. ඔයා අනිත් පැත්තට නම් කරන්නත් පුළුවන්. මේ පැත්තට නම් කරන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. ලියාගන්න. හරි. දැන් පුතේ මේ මෙන්න මේ සමාන්තරාශ්‍රයේ තියෙන ගතිගුණ කීපයක් ගැන අපි කතා කරමු. මොනවා ගැනද? සමාන්තරාශ්‍රයක ගතිගුණ ගැන. හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. මම කිව්වේ මේක ගොඩක් අය හරිය අවබෝධයෙන් මේ වැඩේ කරන්නේ. සා මේක හරියට අහගෙන තියරිය ඔලුවට දාගෙන අපි හිමිසරේ ගණන් ටික ඉවර කරගමු. සමාන්තරාශ්‍රයක දරුවෝ ලක්ෂණ කීයක් තියෙනවද? සමාන්තරාශ්‍රයක ලක්ෂණ කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මෙන්න පළවෙනි කාරණය. මේ වගේ සමාන්තරාශ්‍රයක් ගත්තොත් මේ පළවෙනි ලක්ෂණය කියන්නේ යන්නේ සමාන්තරාශ්‍රයකුතේ මෙන්න මේ සම්මුඛ පාදවල දිග. දැන් මේ පාදයට සම්මුඛ වෙන්නේ මේ පාදයෙන්. මේ පාදයට සම්මුඛ වෙන්නේ මේ පාදය. ඒ වගේ මෙතන තියෙන පාදයට සම්මුඛ වෙන්නේ මේ පාදය. මෙන්න මේ සම්මුඛ පාදවල දිග දරු හරියටම සමානයි. සම්මුඛ පාදවල දිග මොකද වෙන්නේ? සමානයි. මෙයාගේ දිගයි ගත්තොත් මේ දෙන්නගේ දිග මොකද වෙන්නේ? සමාන වෙනවා. මේකේ දිගයි ගත්තොත් මේ දෙන්නගේ දිගත් මොකද වෙන්නේ? සමාන වෙනවා. සම්මුඛ පාදවල දිග සෙන්ටිමීටර් 8යි නම් සෙන්ටිමීටර් 8යි. සෙන්ටිමීටර් 5යි නම් සෙන්ටිමීටර් 5යි. සම්මුඛ පාදවල දිග මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් පළවෙනි ලක්ෂණය තමයි පුතේ සම්මුඛ පාද
සම්මුඛ පාද මොකද වෙන්නේ දිගින් සමාන වෙනවා. සම්මුඛ පාද දිගින් සමාන වෙනවා. මම මේ මුලින්ම මේ ටික අහගෙන ඉන්න පස්සේ මම ලියන්න වෙලා දෙනවා. හරිද? හරි. මේ දැන් පළවෙනි කාරණය. දෙවෙනි කාරණය මෙයාගේ මේ සමාන්තරාශ්‍රේ මෙන්න මේ කෝණ ගත්තොත් මේ කෝණයට ඉදිරියෙන් තියෙන්නේ මෙයා. මේ කෝණයට ඉස්සරහෙන් තියෙන්නේ මෙයා. අන්න ඒ කෝණවලට අපි කියනවා සම්මුඛ කෝණ කියලා. මොන කෝණද? සම්මුඛ කෝණ. මේ කෝණේ ගත්තොත් ඉස්සරහෙන් තියෙන්නේ මෙයා. මෙන්න මේ කෝණ මේ. අපි ඒවලට කියනවා පුතේ සම්මුඛ කෝණ. මෙන්න මේ සම්මුඛ කෝණ මොකද වෙන්නේ? සමාන වෙනවා. සම්මුඛ කෝණ මොනවා වෙනවද? සමාන වෙනවා. සම්මුඛ පාද ගත්තොත් දිගින් මොකද වෙන්නේ? සමානයි. සම්මුඛ කෝණ ගත්තොත් මොකද වෙන්නේ පුතේ? ඒත් සමානයි. තුන්වෙනි කාරණය සමාන්තරාශ්‍රේ. හරි. සමාන්තරාශ්‍රේ අපි ගැහුවොත් මෙන්න මෙහෙම විකර්ණ. විකර්ණ කියන්නේ සම්මුඛ ශීර්ෂ දෙකක් යා කරන රේඛාව. සම්මුඛ ශීර්ෂ දෙකක් යා කරන රේඛාව. විකර්ණ දෙක එක තැනකදී කැපෙනවා. මෙන්න හන්දියක් තියෙනවා මෙතන. මේ කැපෙන්නේ පුතේ හරියටම මේ දෙපැත්තේ කොටස් සමාන වෙන්න. මේ කොටස් දෙකත් සමානයි. මේ කොටස් දෙකත් සමානයි. පැහැදිලිද? ඒතර මේකේ අපි කියනවා ඒ කියන්නේ මේක සමානව දෙකකට බෙදෙනවා. මේ විකර්ණය සමානව දෙකකට කැඩෙනවා. මේ විකර්ණයත් සමාන දෙකකට කැඩෙනවා. ඒතකොට විකර්ණයක් සමානව දෙකට කැඩෙනවට විකර්ණයක් සමානව දෙකට කැඩෙනවට අපි කියනවා සමච්ඡේදනය වෙනවා කියලා. මොනවද? සමච්ඡේදනය වෙනවා. යමක් සමානව දෙකකට බෙදෙනවා නම් අපි කියන සමච්ඡේදනය වෙනවා කියලා. දැන් රේඛාවක් දෙකට බෙදෙනවා නම් මොකද්ද? රේඛාව සමච්ඡේදනය වෙනවා. ලම්බ සමච්ඡේදනය මම මේ කියන එක වෙන කතාවක්. හොඳේ. ඒක ලම්බකව දෙකට බෙදෙනවා කියන එක තමයි ලම්බ සමච්ඡේදකය කියන්නේ. දැන් කෝණයක් දෙකට බෙදෙනවා නම් කෝණ සමච්ඡේදකය. පැහැදිලිද? හරි. එතකොට මේ රේඛාවක් දෙකට බෙදුණා මේ රේඛාවක් දෙකට බෙදුණා. මේ විකර්ණ දෙකම සමච්ඡේදනය වුණා. විකර්ණ දෙකම සමච්ඡේදනය වුණා. සමානව දෙකට බෙදුණා. අපි කියනවා විකර්ණ මොකක් කියලාද කියන්නේ? එකිනෙක මොන ඡේදනයද? සමච්ඡේදනය වෙයි. මොකක් වෙනවද විකර්ණ? විකර්ණ එකිනෙක මොන ඡේදනය වෙනවද? සමච්ඡේදනය වෙනවා. පැහැදිලිද? හරි. දැන් මේ කාරණා තුනයි දැනට කිව්වේ තව එකක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? සම්මුඛ පාද දිගින් සමානයි. මේ ඊළඟ එක සම්මුඛ කෝණ සමානයි. මේ දෙන්න සමානයි. ඒ වගේ මේ කෝණ දෙකත් සමානයි. ඊළඟ විකර්ණ ගත්තොත් සමානව දෙකට කැඩෙනවා. මේ විකර්ණයක් දෙකට බෙදෙනවා. මේ විකර්ණයක් දෙකට බෙදෙනවා. හැබැයි මේ විකර්ණ දෙකම දිගින් සමානද? මම අහනවා මේ විකර්ණ දෙකම දිගින් සමානද කියලා. සමාන්තරාශ්‍රයක එහෙම වෙනවද? නැහැ. විකර්ණ දෙක පුතේ දිගින් සමාන වෙන්නේ නැහැ. දැන් මේක කොටයි මෙයා දිගයි කියන එක තේරෙනවනේ. මේක කොටයි මෙයා දිගයි කියන එක පේනවනේ. ඒතර විකර්ණ දෙක දිගින් සමාන වෙන්නේ නැහැ. හැබැයි තියෙන විකර්ණ දෙකට කැඩෙනවා. තියෙන විකර්ණය මොකද වෙන්නේ? සමානව දෙයකට කැඩෙනවා. අපි කියනවා විකර්ණ එකිනෙක. ඇයි එකිනෙක කියන්නේ? එකෙක්ගෙන් අනිත් එකාව දෙකට කැඩෙනවා. මුගෙන් මුව දෙකට කැඩෙනවා. මුගෙන් අනිත් එකාව දෙකට කැඩෙනවා. අපි කියන්නේ විකර්ණ එකිනෙක මොනවා වෙනවද? සමච්ඡේදනය වෙනවා. හරිද? හරි. දැන් එතකොට කාරණා තුනයි සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. අපි මෙහෙම ලියමු. ලියන්න මෙහෙම. මෙහිදී අප සමාන්තරාශ්‍රයක ලියන්න මෙහිදී අප සමාන්තරාශ්‍රයක ලක්ෂණ පිළිබඳ සමාන්තරාශ්‍රයක ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කරමු. සමාන්තරාශ්‍රයක ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කරමු. හරි. දැන් ඔයගොල්ලෝ මෙහෙම කරන්න. මම මේ ඇඳලා තිනවා වගේ එක පෙළට ඔයාලට තුනක් ඇඳ ගන්න බැරිද? එක පෙළට දෙකක් ඇඳ ගන්නකො. නැත්නම් එක යට එක හරි කමන්නේ. කොහොම හරි කමන්නේ. මේ රූප සටහනත් එක්ක ඔයාට ගැළපෙන විදියකට සම්මුඛ පාද දිගින් සමාන මේ කාරණා තුන මුලින්ම ලියා ගන්න.
තව එකක් තියෙනවා ඒක මම කියන්නම්. අද දැන් මම ඔයගලන්ට ඊයේ කිව්වා ඒක නඩ කරන්න පුළුවන් වේද කියන එක ෂුවර් එකක් තිබ්බේ නැහැ. නමුත් මම පුළුවන් තරම් කොහමරි වැඩ ටික බැලන්ස් කරගෙන පුතේ වෙලාව හදාගත්ත කොහොම හරි. ඒ අර ලින්ක් එක අද දාන්න ටිකක් පරක්කු වෙනදී හේතුව මගෙන් හරියට උත්තරයක් තිබෙත් නැහැ ක්ලාස් එක කරනවද කියලාද. මම ඔයගලන්ට ඊයේ කිව්වා ෂුවර් එකක් නැහැ. කොහොම හරි වෙලාව හදාගත්තා. ඒ වෙලාව ඇතුලේ කොහොම හරි සමහර විනාඩි 10කට 15කට කලින් වෙන්නේ නැති ලින්ක් එක වැටෙන්නේ නැති ගෲප්ස් වලට බෑ ගැටලුවක් නැහැ කට්ටිය ඇලර්ට් එකගෙන හිටියේ නිසා කට්ටිය ඉන්නවද හරි වැඩේ කරගෙන යන්න රූප තුනම ඇඳගන්න හරි group link එකක් පුතේ දාන්නම් ඕම්ම chat box එකට හරි group link එකක් දාන්නම් අපි හරි දැන් එතන තුනයි තව එකක් තියෙනවා මම එක මේකුවා හතරවෙනි ලක්ෂණය විකර්ණ කියන එක සමච්ඡේදනේ තව එකයි තියෙන්නේ. ලියන ගම පාඩම් කරගන්නේ ආයේ මේවා මේ පොතේ ලියාගෙන ආයේ වෙනම දවසක බලන්න නම් තියාගන්න එපා පුතේ. හරිද? මේ පැය එකමාර දෙක ඔයා වැඩ කරන්න ඕනේ. මේ පැය එකමාර දෙකෙන් පස්සේ මේ කරපු කොටස් ටික සේරම ඔළුවේ තියෙන්නත් ඕන. නැත්නම් ඉතින් ඔයා මේ ටික පොතේ ලියාගෙන හැමදාම කරේ ඕකනේ. පන්ති ගියා, තීරණ ගියාගත්ත, ගණන් හැදුවා, දෙන එක බලාගෙන ලියාගත්තා. එච්චර තමයි. එහෙම වෙන්න බෑ. වැඩ කරනවා කියන්නේ මේ මොහොතේ ඔයා වැඩ කරන්න. හරි. අපි කරන්නේ මඟ පෙන්වීම. සිද්ධාන්ත කියනවා. ඔයා එතනින් එහාට දෙයක් හිතන්න ඕන. නේද? ගණන් කියන්නේ මේ ගුරුවරයා කියන එක මහගෙන එහෙමනේ මම ආසයි. ඔයගොල්ලෝ ප්‍රශ්න කරනවා නම් මෙහෙම වුණාම හරි නැද්ද? මෙහෙම වුණොත් මොකද වෙන්නේ? ගණන් කියන්නේ ඒක. එහෙයියා වගේ හරිස ඒක තමයි එහෙම මේ හරියන්නේ. තරග කරන කෙනාගේ තමයි ඔළුවේ හැදෙන්නේ. හරි. මේ කාරණා තුන හරි. තව එක ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ? මේ සමාන්තර ආශ්‍රිත තවත් එක වැදගත් ගුණයක්. මේ හරිද? මේ සමාන්තර ආශ්‍රිත. මෙන්න මේ කාරණේ අතිශය වැදගත් බලන්න ඉන්න. මේ කාරණේ බලන්න ඉන්න. මේකේ විකර්ණ දෙකක් මට ගහනකොට ඕන මේ පැත්තට ගහත හැකි ඕන මේ පැත්තට ගහත හැකි. විකර්ණ දෙකක් අපිට ගහන්න පුළුවන්. ඒ දෙකෙන් මම එක විකර්ණයක් මේ මෙහෙම ගහනවා. එක විකර්ණයක් ගහනවා. හරිද? පුතේ විකර්ණයක් ගහපු ගමන් ත්‍රිකෝණ දෙකකට කැඩෙනව නේද? විකර්ණයක් ගහපු ගමන් ත්‍රිකෝණ දෙකකට කැඩෙනවනේ. ඔයාලට පේනවද මේ ත්‍රිකෝණ දෙකම නිකන් එක වගේ කියන? එක වගේ ගතියක් ඔයාලට පේනවද? මේ ත්‍රිකෝණ දෙකම නිකන් එක වගේ එක සයිස් එහෙම එකක් පේනවද? එහෙම වෙනවනේ. මෙම විකර්ණයක් ගැහුවාම හරි සමානව මේක දෙකට බෙදෙනවා. මේ සමාන ත්‍රිකෝණ දෙකකට කැඩෙනවා. ඔය අනිත් පැත්තට ගැහුවත් ඒත් එහෙම තමයි. මේ හොඳට බලන්න. මේ ත්‍රිකෝණේ සයිස් එකයි මේකයි ගත්තොත් එකම විදිය තමයි. අය කතා දෙකක් නැහැ. මම මෙහෙම විකර්ණයක් ගහනවා. ත්‍රිකෝණ දෙකකට කැඩෙනවා. මම ඔයාට මෙහෙම කිව්වොත් ඔයා බලන්න මේ කියන කතාව හරිද කියලා. මම කියනවා මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි සමාන වෙනවද නැද්ද? ත්‍රිකෝණ දෙකේ දැන් වර්ගඵලයේ හරි හරි සමාන වෙනවා තමයි. එහෙම නිකන් අර එහෙම නෙමෙයි හිතලා කියන්න. වර්ගඵලය කියන්නේ මොකද්ද? වර්ගඵලය කියන්නේ මොකද්ද? දැන් ඒක දන්නේ නැතු උඹලා උත්තරේ කිව්වනම් වැරදීනේ. වර්ගඵලය කියන එක දන්නේ නැහැ. සමහරව වර්ගඵලය වුවම 11කින් ඌ කියන්නේ දිග වැඩි කිරීම පළල කියන මඤ්ඤං උත්තරයක්. වර්ගඵලය කියන්නේ පෘෂ්ඨ ප්‍රමාණය. හරිද?
වර්ගඵලය කියන පෘෂ්ඨ ප්‍රමාණය නැත්නම් ඉඩ ප්‍රමාණය. මම දැන් ඔයාගෙන් අහන්නේ මේ ත්‍රිකෝණයේ ඉඩ ප්‍රමාණයයි මේ ත්‍රිකෝණයේ ඉඩ ප්‍රමාණයයි සමානද නැද්ද? ඒක ඇවිල්ලා පහේ පන්තියේ කිට්ටක් තේරෙනවා. මේක තියෙන පෘෂ්ඨ ප්‍රමාණය මේක තියෙන පෘෂ්ඨ ප්‍රමාණයයි සමාන වෙනව නේද පුතේ? ඒ පෘෂ්ඨ ප්‍රමාණයටනේ අපි කියන වර්ගඵලය කියලා. එහෙනම් මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි මොකද වෙන්නේ? සමාන වෙනවා. ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය පුතේ සමාන වෙනවා. ඒ කියන්නේ සමාන ත්‍රිකෝණ දෙකකට කැඩෙනවා. පුතේ ඒ කියන්නේ මේ සම්පූර්ණ සමාන්තරාශ්‍රය මේව ගැහුවා කියන්නේ සමාන දෙකකට බෙදෙනවා කියන එක. ඒ කියන්නේ සම්පූර්ණ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානව දෙකට බෙදුණා පුතේ. මේ මෙහෙම ගැහුවා. ඒ කියන්නේ මේක කේක් ගෙඩියක් නා. ඔයා මේක මෙහෙම කැපුවාම නේද සමාන කෑලි දෙකකට කැඩෙනවා. එහෙනම් අපි කියනවා පුතේ විකර්ණයක් ගැහුවාම සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සම්පූර්ණ රූපේම වර්ගඵලය සමාන දෙකකට කැඩෙනවා. සමච්ඡේදනය වෙනවා. සමාන දෙකකට කැඩෙනවට කියන්නේ මොකද්ද? සමච්ඡේදනය වෙනවා කියලා. එහෙනම් පුතේ මෙන්න මෙහෙම විකර්ණයක් ගැහුවාම මේ සම්පූර්ණ සමාන්තරාශ්‍රේම වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. එහෙනම් අපි කියනවා එක් විකර්ණේ ඇයි එක් කියලා කියන්නේ? ඒක මේ පැත්තට ගහන්නත් පුළුවන් මේ පැත්තට ගහන්නත් පුළුවන්. එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. කියන්න බලන්න. මොකද්ද මං කිව්වේ පුතේ? එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රේ වර්ගඵලය සමච්ඡේද වෙනවා. එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රේ වර්ගඵලය සමච්ඡේද වෙනවා. ලියන්න හතරවෙනි කාරණේ නේද? මේක ඇඳගත් අර වගේම එකක් හතරවෙනි එක. එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රේ වර්ගඵලය සමච්ඡේදනය වෙයි. එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රේ වර්ගඵලය සමච්ඡේද වෙයි. ඕන් ඇදගන්න රූප සටහන ඉක්මන් කළ ඇදගන්න. ගෲප් ලින්ක් එක දාන්නම්. පස්සේ ගෲප් ලින්ක් එක තියෙනවා. සමාන්තරාශ්‍ර පුතේ හතරම නම් කරගන්න ABCD කියලා. සමාන්තරාශ්‍ර හතරම නම් කරගන්න ABCD කියලා. එක් විකර්ණයේ සමාන්තරාශ්‍රේ වර්ගඵලය සමච්ඡේදනය වේ. හරි දරුවෝ
හරි. දැන් ඔය හතර පුතේ අනේ දැන් මෙතන හතරක් තියෙනවනේ. ඒවා නම් කරගන්න ABCD කියලා ඈ. ABCD අපි මේක උන මේව ලියමු. ඉස්සරහින් ඉත තියනවා කියන්නේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් ඔය හරි දැන් ලියලි ඉවරයිනේ. දැන් මෙහෙමයි. ඔය කාරණා හතර හරිද? මේ කාරණා හතර එක උස්මට කියා ගන්න පුළුවන් වෙන්න ඕන. සම්මුඛ දැන් සම්මුඛ පාද සමානයිනේ. සම්මුඛ කෝණ සමානයිනේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවනේ. විකර්ණයෙන් වර්ගඵලයක් සමච්ඡේදනය වෙනවනේ. විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවනේ. කාරණා හතර මෙන්න බලන්න. සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. දැන් එක උස්මට කියන්න ඕනේ මොකද සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේද වෙනවා. කියන බලන්න. සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි. හරි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේද වෙනවා. මේක ඔයා 3-4 පාරක් කියවන්න එක උස්මට කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේද වෙනවා. එක උස්මට කියන්න පුළුවන් වෙන්න ඕනේ. සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේද වෙනවා. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. දැන් සමාන්තරාශ්‍රයක් කොහේ හරි දැකපු ගමන් සමාන්තරාශ්‍රයක් දැකපු ගමන් ඔයාට මෙයාගේ ගතිගුණ ටික ඔළුවට එන්න ඕන. දැන් ඔයා අඳුරන මිනිස්සෙක් පාරේදී දැක්කහම පුතේ ඔයාට ඔළුවට යනවනේ මූ මොන වගේ කෙනෙක්ද කියලා. දැන් ඔයාගේ යාළුවා ඉස්කෝලේ යාළුවෙක් පාරේ ඈතෙන් දැන් දකින්නකොටම මෙයා මොන වගේ චරිතයක්ද කියන එක ඔයා දන්නවනේ. උඩ එක පාට ඔළුවට යනවා ඔයාගේ ඒ ක්වොලිටිස් ටික. ඒ ගතිගුණ ටික. නේ හොඳට අඳුරන කෙනෙක් දැක්කහම ඔයා දන්නවා මෙයා මේ වගේ කෙනෙක්. මෙයා හරි අවංකයි. නැත්තම් මූ කියන්නේ පට්ටපල් බොරු. දැන් ඔයාගේ යාළුවාතර එහෙම ඉන්නවනේ. නැත්තම් මූ මාර ඉරිසිය කෙනෙක්ට හරියනවා. දැන් එහෙම ඉන්නවනේ. දැන් මිනිස්සෙක් දැක්කහම නැත්තම් මූ ඕන කෙනෙක් උදව් කරන මිනිස්සෙක්. නැත්තම් මූ මෝඩයි ටික. අර එහෙම අපිට තේරෙනවනේ දැක්කහම ඒ වගේ මේ සමාන්තරාශ්‍රයක් දැක්කහම අපිට තේරෙන්න ඕන. එයාගේ අර ගතිගුණ හතර අපිට ඒක ඔළුවට එන්න ඕන. මෙච්චර කල් කරේ හරි. හරි පාඩම් කරා කටපාඩම් කරා එහෙම බෑ. සමාන්තරාශ්‍රය දකින්නකොට එයාගේ ගතිගුණ ටික බස ගාලා ඔළුවට එන්න ඕන. ඒ හතර සම්මුඛ පාද සමාන වෙනවා. එයාගේ සම්මුඛ කෝණ සමාන වෙනවා. ආ විකර්ණ මෙහිම සමච්ඡේදනය වෙනවා. හරි විකර්ණයක් ගැව්වහම වර්ගඵලය දෙකට බෙදෙනවා. ඔය හතර සමාන්තරාශ්‍රයක් දකින්නකොටම ඔළුවට එන්න ඕන. ඒක හරියට ඔයා හොඳට අඳුරන මිනිස්සෙක් දැක්කහම එයාගේ ගතිගුණ ටික ඔයාගේ ඔළුවට එනවා වගේ වෙන්න ඕන. මේකත් ඒ වගේ ඔයා හොඳට අඳුරන මිනිස්සෙක් කරගන්න ඕන. පැහැදිලිද? හරි. එහෙනම් දරුවෝ දැන් හරි. සමාන්තරාශ්‍රයක හරි ලක්ෂණ ටික හරි. දැන් අපි මේකේ ওই ලක්ෂණ ටිකක් පොඩ්ඩක් ඔළුවට යන්න ඕන නිසා හරි. පොඩි ගණන් කීපයක් කරලා අපි ඊට පස්සේ මු සාධනය කිරීම වල. හරිද? චුටි ගණන් ටිකක් හදලා ඊට පස්සේ මු සාධනය කිරීම වල. මෙන්න පළවෙනි ගාන ඇඳගන්න. ඇඳගන්නකො මේ මහා වේලාවක් කියන්නේ නැහැ මේවල. සමාන්තරාශ්‍රයක් ඇඳගන්න. ඉක්මන් කරලා ඇඳගන්න. ඉක්මන් කරලා ඇඳගන්න.
බොන ටික වෙන් පුතේ. මෙයා 70 නම් පුතේ එයාට ඉස්සරහා තියෙන කෝණේ 70ට ඉස්සරහා තියෙන කෝණයක් කීයද? 70යි. මේ මෙයාට සම්මුඛ කෝණය B, මෙයාට සම්මුඛ කෝණය B 70යි. මම ලියන්න පුළුවන් හේතුව සම්මුඛ කෝණ. දැන් කොහොමද අපි AC හොයන්නේ? කොහොමද A කෝණය C කෝණය හොයන්නේ? කොහොමද අපි ඒව හොයන්නේ? ඔව්. කොහොමද හොයන්නේ? මෙන්න වැඩි. මේ බලන්න. පුතේ මෙන්න මේ කෝණ දෙක. මේ කෝණ දෙක ගත්තොත් මේ කෝණ දෙක මොන જાතියේ කෝණ දෙකක්ද? අන්න කියන බලන්න මේ පේනවද ඔයාලට? මේ පේනවද හැඩය? මේ හැඩය. මේ හැඩය. මොකද්ද පුතේ ඔය හැඩය? අපි කියන්නේ මොන කෝණ කියලාද ඔය හැඩයට? මේ C අපි කියන්නේ C කිව්වට C ම නෙමෙයි ඒක. නිකන් මතක තියාගන්න කියනවා C කියලා ඊට වඩා ෂෝක් අකුරු තියෙනවා ඒකට ගැලපෙන්නේ. නේද? C හැඩේම නෙමෙයි. දැන් මේ මෙන්න මේ හිතන්නකො. මෙන්න මේ කෝණ જાතිය. මෙන්න බලන්න. මෙන්න මෙහෙම තියෙනවා නම් රේඛා දෙකක් මේ දෙක සමාන්තරයි. මෙම තීරයක් රේඛාව. මෙන්න මේ එකිනෙකට මුණ දාලා තියෙන කෝණ. මේවා පුතේ. මෙන්න මේ කෝණ වලට අපි කියනවා මෙන්න මේ කෝණ වලට කියනවා මිත්‍ර කෝණ කියලා. මොන කෝණ කියලාද කියන්නේ? මොන කෝණ කියලාද කියන්නේ? මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ දෙකේ එකතුව අංශක 180යි. මිත්‍ර කෝණ දෙකේ එකතුව අංශක 180යි. අපි කියන්නේ පුතේ මිත්‍ර කෝණ පරිපූර්ණකයි කියලානේ. කෝණ දෙකක එකතුව 180යි නම් අපි කියන පරිපූර්ණකයි. මේ දෙන්නගේ එකතුව 180යි. පුතේ මේ එක එක හැඩ දිනනද මේ බලන්න. ඕක හරවන්න පුළුවන් එක එක පැති වලට නේ. දැන් ඔයගලට මේක පේන්නේ 100 අකුර වගේ. ඈ පුතේ දැන් ඔයගලට පේන්නේ මේක 100 අකුර වගේම. ඈ මේ බලන්න. ඔයගලට පේන්නේ දැන් මේක 100 අකුර වගේ. නෑනේ. එහෙම 100 එකක් වගේම නෙමෙයි පේන්නේ. ඒක නිකන් U shape එකකුත් තියෙනවා ඒකනේ. දැන් U හැඩයක් වගේ එකකුත් තියෙනවා. එතකොට C ද U ද කියන එක හිතන්න එපා. ඕක මතක තියාගන්න මේ අකුරු දාන්නේ. හරිද? මෙන්න මේ හැඩේ මතක තියාගන්නකො දැන් මේ. මෙහෙම U වගේ ටික. මේ බලන්න. මේ දෙන්නගේ එකතු 180යි. මේ බලන්න. මේ අසමාන්තරයි මෙන්න කෝණ දෙක මුන් දෙන්නගේ එකතු 180යි. මේ දෙක සමාන්තරයි මෙන්න කෝණ දෙක මුන් දෙන්නගේ එකතු 180යි. මෙන්න සමාන්තරයි මෙන්න කෝණ දෙක ඉදිනගේ එකතු 180යි. මෙන්න සමාන්තරයි මුන්දෙනගේ එකතු 180යි. සමාන්තරයි එකතු 180යි. ඒක පේනවද දන්නේ නැහැ ඔයගොල්ලෝ. ඔය වගේ හැඩ පේනවනේ. ඔව්. ඔය වගේ හැඩ මේ වගේ හැඩ තමයි අපි කියන්නේ මොන කෝණද? මිත්‍ර කෝණ. අන්න මිත්‍ර කෝණ. දැන් අද ගණන් වල ගොඩක් එනවා මේ. මිත්‍ර කෝණ. මේ 100 අකුරම නෙමෙයි කියන එක තේරෙනවා. මේ හැඩේ තේරුම් ගන්න. මේ හිතන්න මේ බට කෑලි දෙකක් මේ තියෙන්නේ. මේක එක එක පැතිවලට මෙහෙම හරවන්න පුළුවන්. මේ දෙක අරගෙන සමාන්තරව මෙහෙට කරකට පුළුවන් මෙහෙට ගේන්න. මේක හරවන්න. අනිත් පැත්ත ගහලා. කොහොම හරි මේ ජෝඩුවේ එකතුව අංශක 180. මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි. මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි. මේ කෝණ දෙකෙත් එකතුව 180යි. එහෙනම් පුතේ මිත්‍ර කෝණවල එකතුව කීයද? 180යි. මේ මිත්‍ර කෝණවල හැඩේ ටිකක් ඔලුවට දාගන්න මෙන්න මෙහෙම හැඩයක්. පැහැදිලිද? හරි. එතකොට ඔයාලට පේනවා. හරි. එහෙනම් හරි සර් නේද? මේ බලන්නකෝ. මේ දෙන්නගේ එකතුව 180යි නේද අර මෙහෙනම්. එහෙනම් ඒව හොයන්න මොකද කරන්නේ? මේ දෙන්නගේ එකතුව 180 නම් 180න් 70ක් අඩු කරනවා 110යි. අපි ඒවලට කියනවා මිත්‍ර කෝණ. මොන කෝණද? මිත්‍ර කෝණ. 110යි. මෙයා 110 වෙනකොට එයාට ඉස්සරහා තියෙන මේ කෝණේ C කෝණයක් කීයද? 110යි.
මෙයා 110 වෙනකොට ඉස්සරහ තියෙන මේ කෝණයක් කීයද? 110යි. C කෝණයත් 110යි. ඒ මොන කෝණද එහෙනම් පුතේ? ඒ ඇවිල්ලා සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ. මෙයා 110 වෙනකොට මෙයාත් 110යි. පැහැදිලිද? දැන් සමහර දරුවෝ මේක නෙමේ හදන්නේ වෙන ක්‍රමයක. සමහර දරුවෝ චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු 360යි කියලා අරගෙන හදන්නත් පුළුවන්. ඒත් උත්තර එනවා ගැටලුවක් නැහැ. ඒත් එනවා. මම අර අමතර කාරණාවක් කියනවා මේක. දැන් ගොඩක් අයට පේන්නේ මේ දෙන්න මිත්‍රයි කියලානේ. ඔයාලට පේන්නේ නැද්ද මේ දෙන්න මිත්‍රයි කියලා? මේ දෙන්න මිත්‍රයි කියලා පේන්නේ නැද්ද? ඇයි මේ රේඛා දෙකක් සමාන්තරයි. රේඛා දෙකක් සමාන්තරයි. එතකොට මේ තියෙන්නේ තර වගේ මිත්‍ර කෝණ දෙකක් නෙමෙයිද? නේ? මේ දෙක සමාන්තරයි. මේ තියෙන මිත්‍ර කෝණ දෙකක් නෙමෙයිද? මේ තියෙන මිත්‍ර කෝණ දෙකක් නෙමෙයිද? එහෙනම් දරුවෝ මේ සමාන්තරාශ්‍රයක මේ ගොඩක් අය හිතන් ඉන්නේ මුන් දෙන්න මිත්‍රයි කියලා. ඒක හරියද? ඒක හැමෝම දන්න එකනේ බා. ඒක හැමෝම දන්නවනේ. ඔය දෙන්න මිත්‍රයි, එහා පැත්තේ දෙන්නත් මිත්‍රයි කියලා. හැබැයි මේ දෙන්න මිත්‍ර වගේම මේ ජෝඩුවත් මිත්‍රයි. මේ ජෝඩුවත් මිත්‍රයි. මේ ජෝඩුවත් මිත්‍රයි. අන්න වැඩි. මේ කෝණ දෙකත් මිත්‍ර කෝණ. 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 පැහැදිලිද? හරි. එතකොට එහෙම හිතලා ඔයාට සීව එකපාර හොයා ගන්නත් පුළුවන්. කොහොම හරි මේක මහ ලොකු ගානක් නෙමෙයි. මේ අපි අලුත් දෙයක් මොන හරි ඉගෙන ගන්න එපේ. නේද? මේ ගානේ එහෙම මහ ලොකු දෙයක් නෑ. හැමෝම හදන්නේ නැති. හැබැයි මේ කාරණා ටික ඔලුවට දාගමු. නේද? සමහර දැන් ඔයා ගොඩක් අය ගණන් හදනවා මේක අරගෙන හැබැයි මේ දෙක මිත්‍රයි කියලා පේන්නේ නැහැ සමහර දරුවන්ට. ඒකයි මම කිව්වේ. මේ දෙකත් මිත්‍ර, මේ දෙකත් මිත්‍ර, මේ දෙකත් මිත්‍ර, මේ දෙකත් මිත්‍ර. පැහැදිලිද? හරි. අපි එළගමු දෙවෙනි රූප සටහන. දෙවෙනි රූප සටහන. Menadaga. හරිද?
ඉවරයිද? හරි. බලමු ගන්න අපි. දැන් මේකේ දරුවෝ අපිට ලස්සන කෝණ වර්ගයක් මේකේ පේනවා. මෙන්න මෙහෙම මෙහෙම හැඩයක් තියෙන කෝණයක් තියෙනවා. Z අකුර වගේ. Z අකුර වගේ හැඩේ තියෙන කෝණ වලට අපි කියන මොන කෝණ කියලාද? මොන කෝණ කියලාද කියන්නේ? දැන් මේවා දැන් මම කිය මූලික ජ්‍යාමිතිය මම මේ එන්න පුළුවන් හැඩසේරම කතා කරනවා. කොච්චර 11 නෙමේ. උඹලට හිත විභාගෙ තිබ්බත් සමහරු ඒකාන්තර කෝණේ පාඩම් කරන්නේ උට Z එකම පේන්න ඕන. මේක පැත්තක් හරවලා දුන්න ගමන් ඒක Z නෙමෙයිනේ ඒක උට ඒකාන්තර නෙමෙයි. ඒක තේරුම් ගන්න. හරිද? මේ Z මේ කෝණෙත් එක එක පැත්තට එන්න පුළුවන්. හොඳේ. දැන් මේකනේ අපි කියන්නේ Z අකුරේ මේ අස්සේ තියෙන කෝණ දෙකනේ අපි කියන්නේ ඒකාන්තර කෝණ කියලා. හැබැයි මතක තියාගන්න. මුන් දෙන්න සමාන වෙන්න නම් මේ රේඛා දෙක සමාන්තර වෙන්න ඕන. සමාන්තර වුණොත් තමයි මේ දෙක සමාන වෙන්නේ. නැත්නම් සමහර අය මේ ගණන් වල මෙන්න මෙහෙම දැක්ක ගමන් උන් කියනවා මේකයි සමානයි කියලා. හරි. දැන් සමහර ළමයි මෙහෙම දැක්ක ගමන් කියනවා කොහොමද මේවා සමාන්තරද කියලා දන්නෙත් නැහැ. Z අකුරක හැඩේ දැකපු ගමන් එයා කියන්නේ ඒකාන්තරයි. එහෙම වෙන්නේ නැහැ පුතේ. මතක තියාගන්න මේ Z අකුරේ මෙන්න මේ කෑලි දෙක සමාන්තර වුණොත් තමයි මෙන්න මේ අස්සේ තියෙන කෝණ දෙක සමාන වෙන්නේ. රේඛා දෙක සමාන්තර නම් තමයි පුතේ මෙන්න මේ අස්සේ තියෙන කෝණ දෙක සමාන වෙන්නේ. අපි ඒවට කියනවා ඒකාන්තර කෝණ කියලා. පැහැදිලිද? එතකොට මේකේ ගණන් වල මේ එක එක හැඩ අහනවා. මම ඇඳගෙන යන්නද නිකන් හැඩ ටිකක් එන්න. හරි. මේ බලන්න මේ ඔය Z හැඩේ සමදේ මේ ඔන්න බලන්න මේ හැඩය. අස්සේ තියෙන කෝණ දෙක සමානයි. මම ඇඳගෙන යනවා බලන්න. මේ හරි. මුන් දෙන්න සමාන්තරයි. ඒක නිසා මේ කෝණ දෙක සමානයි. ඊළඟට අපිට ගන්න පුළුවන් මෙහෙම මුන් දෙන්න සමාන්තරයි මේ කෝණ දෙක සමානයි. හරි. ගණන් වල මේ එක හැඩ දෙනවා. මේ මුන් දෙන්න සමාන්තරයි නම් අස්සේ තියෙන කෝණ දෙක සමානයි. ඔය වගේ දරුවෝ රේඛා දෙක සමාන්තර වෙනකොට මේ අස්සේ තියෙන කෝණ දෙක මොකද වෙන්නේ? සමාන වෙනවා. හරි. එහෙනම් දැන් මෙතන මෙයා 50 වෙනකොට එයාට ඒකාන්තර වෙච්ච මෙන්න මේ කෝණයක් මොකද වෙන්නේ? 50යි නේ. 50 නම් මෙයත් 50යි. ඒක මොන කෝණද දරුවෝ? ඒකාන්තර කෝණ. ඊළඟ මෙයා 35 වෙනකොට එයාගේ Z හැඩෙන් අන්න තව Z එකක් මේ. ඒ Z අකුර එක එක පැති වලට හරව දෙනවා. මෙයා 35 වෙනකොට මේ කෝණයක් 35යි. ඒකත් ඒකාන්තර කෝණ. 35 වෙනකොට 35යි ඒකාන්තර කෝණ. දැන් ප්‍රශ්න තියෙන්නේ C හොයන්න ඕන. C දැන් මෙන්න මෙයා. කොහොමද C හොයන්නේ? C හොයන්න පුළුවන් පුතේ මෙන්න මේ ත්‍රිකෝණේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි නේ. හරි. එතකොට 35යි මෙයා 50යි. මුන් තුන් දෙනාගේම එකතු 180යි. 180න් මෙන්න මේ දෙන්න අඩු කරා නම් මෙන්න මේ කෝණේ එනවා. එහෙම නේද? එහෙනම් C කෝණය හොයන්න 180න් අඩු කරනවා 50යි 35යි. 180න් අඩු කරනවා 85ක්. ඒ කියන්නේ 95යි. එතකොට මේ 35යි මේ 50යි එකතු කළාම 85යිනේ. 180න් 85ක් අඩු කරා නම් මෙයා 95යි. පැහැදිලි නේද? හරි. අපි ඊළඟ රූප සටහන ඇඳගමු. මේ ගණන් කීපයක් කළා මම ලොකු ගණන් වලට යනවා. ඇඳ ගන්න මේක. ඔව්. මේක ඇඳ ගන්න පුතේ. මෙයා 30යි
හරිද? හරි. දැන් මේකේ A B C D කියන කෝණ හොයන්න ඕනේ. මේ බලන්න දරුවෝ. මෙයා 40 වෙනකොට මේන් Z හැඩින් මෙන්න Z හැඩින් 40යි නම් පුතේ මෙයත් 40යි. ඒ කෝණය 40යි ඒකාන්තර කෝණ. ඊළඟට මේ කෝණය 30 වෙනකොට මෙන්න බලන්න මේන් Z මේ Z මෙයා 30 වෙනකොට දරුවෝ මෙයත් 30යි. ඒකත් ඒකාන්තර කෝණ. ඊළඟ මෙයා මේ බලන්න මේ තව එකක්. මෙයා 55 වෙනකොට මේ බලන්න මේක 55 වෙනකොට C කෝණයත් මෙයා 55 වෙනකොට C කෝණයත් 55යි. ඒකත් පුතේ ඒකාන්තර කෝණ. ගොඩක් මේක Z හැඩ තියෙනවා. ඒක මම කලින්ම ඇඳලා පෙන්නුවේ Z හැඩ එක එක පැති වලට එන්න පුළුවන්. දැන් පුතේ දැන් මෙයා දැන් මට ප්‍රශ්නේ D හොයන්නේ. ඔන්න දැන් මට තියෙන ප්‍රශ්නේ D හොයන්නේ. ඕක තමයි දැන් මට තියෙන ප්‍රශ්නේ. D හොයා ගන්න ඕන. මේ D පුතේ මම මේ හදන ක්‍රමෙම විතරක් නෙමෙයි ජ්‍යාමිති ගණන් වල තියෙන ජ්‍යාමිතියේ මේ ක්‍රමයටම හදන්න ඕන කියලා එකක් නැහැ. හරිද? එක එක්කෙනාට එක ක්‍රම වලින් උත්තරයට යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. දැන් මම මේ D හොයන මෙන්න මෙහෙම. මේ බලන්න. මේ කෝණයයි හරිද? මේ කෝණයයි මිත්‍ර කෝණ දෙකක් නේද? හොඳට බලන්න. මේ කෝණය මේ කෝණ දෙක මොන જાති කෝණ දෙකද දරු? මිත්‍ර කෝණ දෙකක්. මේ මෙහෙම මේ මිත්‍ර කෝණ. මේ කෝණේ මේ ඩබල් අපි දැන් කෝණ සමහරේ හොයාගත්තා. මෙයා 40. මෙයා 55යි. දැන් අපි හොයන්න ඕනේ කාවද D වලින්. එතකොට මෙතන 30යි මෙතන 40යි මෙතන 55යි මෙතන D. D වනේ හොයන්න ඕන නේද? මේ දෙන්නගේ එකතුව මේ හොඳට බලන්න මේ ඩබලයි මිත්‍ර කෝණනේ පුතේ. එහෙනම් මේ ලියනවා මේක බලන්න. D එකතු කිරීම 55යි 30යි 40යි. ඔය හතර දෙනාගේ එකතුව 180යි. හේතුව මිත්‍ර කෝණ. බලන්න දරුවෝ ඕකේ කීයක් එනවද? x කෝණයට කියලා. ඒක බලන්න නැහැ. D මේ තුන් දෙනා එකතු කරාම 40යි 30යි 70යි 125යි. 180යි. 180න් 125ක් අඩු කරනවා. 55යි. අංශක 55යි. තව කෙනෙක්ට ත්‍රිකෝණේ පාවිච්චි කරලා හොයන්නත් පුළුවන් නේද? ඔව්. මම පාවිච්චි කරේ මිත්‍ර කෝණ හතර දෙනාගේ එකතු 180යි කියන එක.
හරි. අපි යන් ඊළඟ ගානට. මෙන්න මෙහෙම චූටි සමාන්තර ආශ්‍රිත දෙකක් අඳින්න. මේක අඳගන්න. ගොඩක් අය මේ අමාරු කරගන්නේ සාධනය කිරීම අපි මේ ටිකක් කරනවා. හරිද? මේක අඳගන්න. ඒක ඒ කෝණේ හොයන්න ඕනේ. ඒ කෝණේ විතරක් හොයලා දෙන්න මට. එක කෝණයයි. ඒ කෝණේ විතරක් හොයලා දෙන්න. මෙතනින් පස්සේ අපි සාධනය කිරීම වලට යනවා. අතලිස් පායි හොඳයි. මේ හරි. දැන් මෙතන පුතේ මේ දෙන්නම සමාන්තර ආශ්‍රිත දෙකක්. මේ සමාන්තර ආශ්‍රිත ගත්තොත් මෙන්න මේ කෝණ දෙක සමානයි. මෙයා 45 නම් මෙයාත් 45. ඇයි සම්මුඛ කෝණ සමානයි. මෙයා 45 වෙනකොට මේ කෝණයක් කියන 45යි. ඇයි මෙයා 45 වෙනකොට මෙයා 45 වෙන්නේ? ප්‍රතිමුඛ කෝණ. මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. මෙයා 45 වෙනකොට මෙයා 45යි. දරුවෝ මේ කෝණය 45 වෙනකොට මෙයත් 45යි. හේතුව සමාන්තර ආශ්‍රේ සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙයා 45 වෙනකොට මෙයත් කීයද දරුවෝ? 45යි. එහෙනම් මෙතන තියෙන ඒ කෝණය අංශක කීයයිද? අංශක 45යි. ඒක අර මේ මුලින්ම මෙතනින් පටන් ගන්නේ මෙයාට මෙයා සමානයි සම්මුඛ කෝණ. මෙයාට මෙයා සමානයි ප්‍රතිමුඛ කෝණ. මෙයාට මෙයා සමානයි සම්මුඛ කෝණ. ඒව තමයි යන්නේ. ඔයා අහන්නේ පුතේ කෙටි ප්‍රශ්න වලටනේ. ඔය කෙටි ප්‍රශ්න වල ඉතින් ඔයාලට ගොඩ දා ගන්න පුළුවන් නේ. මෙයා 45 නම් මෙයා සම්මුඛයි. මේ දෙන්න සමානයි ප්‍රතිමුඛයි. මේ දෙන්න සමානයි සම්මුඛයි. පැහැදිලි නේද? හරි. එහෙනම් ඔය චූටි චූටි ගණන් හැදුවා ඇති. දැන් අපි යන් සාධනය කිරීම වලට. ගොඩක් අය අමාරුයි කියන්නේ මේවනේ. සාධනය කිරීම. පටන් ගමු සාධනය කිරීම. ඇඳගන්න. ටිකක් ලොකුවට ඇඳගන්න මේ සමාන්තර ආශ්‍රය. රූප සටහන ලොකුවට ඇඳගන්න ඕනේ. ටිකක් පැහැදිලිව පේන්න හොඳට සයිස් එකට ඇඳගන්න. රූප සටහන ඇඳගන්න හොඳට පේන්න ඇඳගන්න රූප සටහන. හරිද පුතේ?
ගාන ලියන්න ABCD සමාන්තරාශ්‍රයේ AC විකර්ණයට මම මේක කියන්නේ ඔයා. ඔමින්න ලියා ගන්නකො. ඔයා මට මේ ඇඳලා තියෙන එක ගාන විස්තර කරලා කියන්න ඕන. මම ගාන විස්තරය දෙන්නේ නැහැ ඔයාට. හරිද? ඔයා මට මේ ගාන තියෙන විස්තරය කියන්න ඕනේ කොහොමද ඒක කියන්නේ අපි. දැන් මම හැබැයි ටිකක් කිව්වා. දැන් කල්පනා කරන්න ඔය ගානේ තියෙන දේ විස්තර කරන්නේ කොහොමද? ඔන්න දැන් අර වැඩ කරන අයට දැන් මේ වගේ සමහර දේවල් කියා ගන්න බෑ. හරිද? මේ බලන්නකෝ. ගානේ කියන දේ විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන කියන්නේ ඇයි මං එහෙම ඇහුවේ ඔයාගේ? ඇයි මං අහන්නේ? ඔය අහන්නේ පුතේ සමහර ගණන් වල ඔයාට රූපේ දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගාන විස්තරයක් කියනවා. ඒ කියන විස්තරයට ඔයාට රූපේ ඇඳ ගන්න වෙනවා. ඉතින් කියන විස්තරයක් බලාගෙන රූපයක් හදිනවා කියන එක එකක්. රූපේ බලාගෙන තියෙන රූපේ විස්තර කරනවා කියන එක තව එකක්. මේක කරගන්න පුළුවන් නම් ඔයාට තනියම රූපය ඇඳ ගන්නත් පුළුවන්. මං අහන්නේ ඔයාගෙන් මේ ඇඳලා තියෙන රූපේ කොහොමද ඔයා විස්තර කරන්නේ? මොකද්ද මේ ඇඳලා තියෙන්නේ? හරි. ABCD සමභාගයන් ලියුවා. ABCD සමාන්තරාශ්‍රයේ AC විකර්ණයට මොකද්ද ගහලා තියෙන්නේ? කොහොමද මේක කියන්නේ? මොනවාද ගහලා තියෙන්නේ? මෙහෙම ගහනවට කියන මොකද්ද? ලම්බක. මොනවාද කියන්නේ? ලම්බක. අංශක 90ක් වෙන්න ගහනවා කියන ලම්බක. ලම්බක ගහනවා. දැන් මුක්කු ගහනවා වගේ. දැන් වහලක ගහන්නේ මුක්කු ස්ලැබ් එක ගහලා කොන්ක්‍රීට් එක දාලා ගහනවානේ මුක්කු ඕක රඳා ගන්න. අංශක 90ක් වෙන්න මෙහෙම ඇලේට ගහනවද නෑනේ පුතේ. අංශක 90ක් වෙන්න ලස්සනට මෙහෙම කෙලින් ගහන්නේ. ඒ වගේ මේ විකර්ණයට ගහලා තියෙනවා ලම්බකයක් මෙහෙම මේකට ගහලා තියෙනවා මේ පැත්තට මෙහෙම මුක්කු දෙකක් ගහලා තියෙන දෙපැත්තේ. මේ විකර්ණයට දෙපැත්තෙන් ගහලා තියෙනවා ලම්බක දෙකක්. එහෙනම් කොහොමද මේක ලස්සනට අපි මේක කියන්නේ? ABCD සමාන්තරාශ්‍රය AC විකර්ණයට මම කියනවා B සහ D සිට ඇඳ ඇති ලම්බක පිළිවෙලින් මේ එක ලම්බකයක් BX හා DY වේ. BX හා DY වේ. BX හා DY වේ. BX සමාන DY බව සාධනය කරන්න. ඔන්න ඔක තමයි සාධනය කිරීම. BX සමාන DY ගන්න ඇඳ ගන්න මම විස්තර කරන්නම්. මේ ටික ලියා ගන්න. BX සමාන DY බව සාධනය කරන්න. BX සමාන DY බව සාධනය කරන්න. දැන් පුතේ මේක සමාන්තරාශ්‍රයක් කියලා කියනවනේ. මේක සමාන්තරාශ්‍රයක් නම් දරුවෝ ඔයා මෙන්න මේව දාගන්න නේ. ඊතල දාගන්න සමාන්තරයි කියලා පෙන්නන්න. එහෙම නැත්නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙන්නේ නැහැ නේ. සමාන්තරාශ්‍රයක් නම් මෙන්න මේව සමාන්තරයි කියලා දාගන්න. ඊතල දාගන්න සමාන්තරයි කියලා දාගන්න. හරි. දැන් මෙයා කියනවා හරි විකර්ණයක් ඇඳලා තියෙනවා. විකර්ණයට ලම්බක දෙකක් අහලා තියෙනවා. මෙන්න මේ ලම්බක දෙක සමානයි කියලා තමයි පෙන්නන්න ඕනේ. මේක තමයි සාධනය කරන්න ඕනේ. මොකද්ද? BX කියන කෙනා DY කියන කෙනාට සමානයි කියලා තමයි පෙන්නන්න ඕන. මේ දෙන්න සමානයි කියලා තමයි පෙන්නන්න ඕන. මේ දෙක සමානයි කියන එක පෙන්නන්න ඕනේ. ඉතින් මොකද්ද කරන්න වෙන්නේ දැන් මේක? වෙන වෙනම තියෙනවා ත්‍රිකෝණ දෙකක් ගත්තොත් මේ දෙක. වෙන වෙනම ත්‍රිකෝණ දෙකක්. මේ ත්‍රිකෝණ දෙක අරගෙන අංග සම කරගත්තොත් මේ ත්‍රිකෝණ දෙක අරගෙන ඔයාට ඕන නම් මේ අනිත් ත්‍රිකෝණ දෙක ගන්නත් පුළුවන්. මම මෙන්න මේ ත්‍රිකෝණ දෙක අරගෙන හොඳට අහගෙන. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අරගෙන ඔය දෙක අංග සම කරගත්තොත් අපි දන්නේ නැහැ තාම.
හරි තාම දන්නේ නැහනේ අංග සම වෙනවද නැද්ද කියන කතන්දරයක් අපි දන්නේ නැහැ. මම කියන්නේ අංග සම කරගත්තු. ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තු. මේ දෙක අංග සම කරගත්තු. හරි අංග සම කරගත්තු. දරුවෝ මේ පාදයට නිකම්ම සමාන වෙනව නේද? මං කියන අංග සම කරගත්තු. මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා නම් අපි දන්නේ නැහැ තාම හොඳයි. තාම දන්නේ නැහැ. අංග සම වෙනවා නම් මේ පාද දෙක නිකම්ම සමාන වෙනව නේද? මේ දෙක. අංග සම වෙනවා නම් මේ දෙක සමාන වෙනවනේ දරුවෝ. අංග සම වෙනවා නම් මේ පාද දෙක සමාන වෙනවා. දැන් වැඩේ තියෙන ඉතින් තාම අපි දන්නේ නැහැ අංග සම වෙනවද කියලා. try එකක් දෙමුද බලන්න. අංග තුනක් සමාන වෙනවා නම් වැඩේ ගොඩනේ. අංග තුනක් සමාන වෙනවා නම් බලන්නකො මොනවාද සමාන වෙන්නේ. අනේ මෙතන කෝණේ නිකම්ම සමාන වෙනවා. අංශක 90. තව කවුද සමාන වෙන්නේ? දැන් කල්පනා කරන්න. තව කවුද මෙතන සමාන වෙන්නේ? පුළුවන් ඕගොල්ලන්ට හැමෝටම පුළුවන්. මේ බලන්න. මේ පාදයයි සමානයි. ඇයි මේ පාද දෙක සමාන වෙන්නේ? සම්මුඛ පාද දිගින් සමානයි. මේ පාදය දිගින් සමානයි. සම්මුඛ පාද. තව එක්කෙනෙක් ඕන. කවුද අනිත් එක්කෙනා? අනිත් එක්කෙනා නම් පුතේ පාදයක් ගන්න බැහැ. දැන් මෙයාට මෙයා සමානයි කියලා අපි දන්නේ ඒක දීලා නැහැ. කෝණ ගත හැකි පුතේ. මෙතන තියෙන කෝණයට z ඇඩෙන් සමාන වෙනවද නැද්ද කියලා? ආන් හරි. මේ z එකක් පේනවද ඔයාලට? එහෙනම් මේ දෙක සමාන වෙනවා ඒකාන්තර කෝණවල. නේ? වැඩේ හරි නේද? අංග තුනක් සමාන වුණාද නැද්ද? සමාන වුණා. මොනවාද සමාන වුණේ? කෝණ දෙකයි පාදයක්. කෝණ දෙකයි අනුරූප පාදයක සමානයි. මේක කර්ණපායෙම නම් වෙන්නේ නැහැ. මොකද කර්ණය සමාන වුණාට තව සමාන පාදයක් මෙතන නැහැ. හරිද? කර්ණපා ගන්න බෑ. ගන්න වෙන්නේ කෝපා. පැහැදිලිද? එහෙනම් අංග සම කරගමු. ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියන්නේ දරුවෝ මේ පාද දෙක නිකම්ම සමාන වෙනවනේ. අහන්න දෙයක් නැහැනේ. නේද? හරි. ලියමු අපි. ලියන්න. ත්‍රිකෝණ දෙක මුලින්ම ලියන්න. ADY ත්‍රිකෝණය සහ BCX ත්‍රිකෝණය සැලකු විට. BCX ත්‍රිකෝණය සැලකු විට. ADY ත්‍රිකෝණය සහ BCX ත්‍රිකෝණය සැලකු විට. හරි. ලියනවා මෙහෙම අපි. ලියන්න AYD කෝණය සමානයි BXC සමාන 90යි දත්තය. සමාන අංග ලියාගෙන නැතිනේ මේකට මේක සමානයි. මේකට මේකත් මොකද වෙන්නේ? සමානයි. DAY සමානයි BCX ඒකාන්තර කෝණ. ඊළඟට දරුවෝ මේ පාදයට මේ පාදේ සමානයි. AD සමානයි BC සම්මුඛ පාද. ලියන්න එම නිසා ADY ත්‍රිකෝණයේ අංග සමයි. අපි ත්‍රිකෝණ අංග සමය කතා කරලා තියෙන්නේ නේද? ඔව්. BCX ත්‍රිකෝණයට අවස්ථාව ලියන්න පුතේ. කෝකෝපා අවස්ථාව. කෝකෝපා අවස්ථාව. මේ ත්‍රිකෝණ දෙකම අංග සම වෙච්ච නිසා ත්‍රිකෝණ දෙකම අංග සම වෙච්ච නිසා මේ පාදයට මේ පාදය සමානයි. මොකද ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියන්නේ පාද සියල්ල එකිනෙක සමාන වෙනවා. ඒ වගේම යාගේ කෝණ සියල්ලත් එකිනෙක සමාන වෙනවා. එහෙනම් පුතේ කෙලින්ම කියන්න පුළුවන් මේ දෙක සමානයි කියලා. එම නිසා අපි ලියනවා dy සමානයි කාටද? bxv. හේතුව ලියනවා අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. ලියන්න අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග.
හරි නේද? හරි. එවැනි තේරෙනවා ත්‍රිකෝණ දෙක අංග සම වෙච්ච නිසා පුතේ මේ පාද දෙක මොකද වෙන්නේ සමානයි. නේ? ඔව්. අපි ඊළඟ රූප සටහන ඇඳගමු. ඊළඟ රූප සටහන ඇඳගමු. ඒකත් मैं लगा इकमा कर लेगा एक प्रश्न आना देखा बाबा गान लिया गन्ना इकमा कर लिया गया YR नहीं YR है वो YR नहीं QX समान SY हो इतना SY हो YR नहीं SY अंदर लिवर आए नहीं देखो दी अंदर लिवर आए नहीं अंदर गीतांश क्लास में क्यों नहीं कल अद गीतांश क्लास का नया पुती अब बहुत तंगार हुआ है नहीं देखता दिए हारी मैंने बैठी දැන් ඔන්න PQ වාගේ සමාන්තර ආශ්‍රය මෙන්න වාට කියන මෙන්න මේ කැලි තුනම සමානයිලු. මුලින්ම කියන්නේ මෙන්න මේක සමානයි කියලා පෙන්නන්නලු. QX SY. QX කියන්නේ කවුද? මෙයා.
SY කියන්නේ මෙයා. මෙන්න මේ පාද දෙක සමානයි කියලා පෙන්වන්න තියෙන්නේ. දැන් මම මොකද කරන්නේ? මේ පාද දෙක අයිති වෙන විදිහට මේ පාද දෙක ඇතුළත් වෙන විදිහට මම තෝරගන්නවා ත්‍රිකෝණ දෙකක්. මට තෝරගන්න ලේසි මෙන්න මේ දෙක. දැන් මේ පාදය මේ ත්‍රිකෝණේ මේ පාදය මේ ත්‍රිකෝණේ. දැන් ඔයා පෙන්නන්න ඕන මේ පාද දෙක සමානයි කියලානේ. දැන් මම මොකද කරේ? ඒ පාද තියෙන ඒ පාද ඇතුළත් වෙන විදිහට ත්‍රිකෝණ යුගලක් තෝරගත්තා. ඔයාට උනම් අනිත් ත්‍රිකෝණ දෙක තෝරගන්නත් පුළුවන්. මට මේක දැක්කහම ලේසි වගේ හිතුණා. මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි. මේ දැන් ඔයා මෙන්න මේ පාදයයි ඇතුළත් වෙන විදිහටනේ ත්‍රිකෝණ දෙක තෝරගත්තේ. හරිද? මේ පාද දෙක ඇතුළත් වෙන විදිහට තමයි ත්‍රිකෝණ දෙක තෝරගත්තේ. මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි. දැන් ඔයා try කරන්න පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. මොකද අරමුණක් ඇතුව යන්න ඕනේ. ඔහේ නිකම් මේ අංග සම කළා හරියන්නේ නැහැ. අංග සම කරන්න අර්ථයක් තියෙන්න ඕන. ඇයි එහෙම කරන්නේ? ත්‍රිකෝණ දෙක අංග සම කරන්නේ ඒ දෙන්න අංග සම කළොත් මේ පාද දෙක නිකම්ම සමාන වෙන නිසා. ඒ දෙක අංග සම කළොත් පාද දෙක නිකම්ම සමාන වෙනවා. එහෙනම් try කරන්න ඕනේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. මෙන්න බලන්න වැඩි. ලස්සනට සමානාංග පේනවා මේකේ. මේ පාදයයි සමානයි. තව මේ පාද දෙක සමානයි කියන ගානෙම දීලා තියෙනවා. මේ පාද දෙක සමානයි කියන ගානෙම දීලා තියෙනවා. තව පාදයක් නැහැ. දැන් මේක සම්මුඛ පාද දෙක සමානයිනේ. සම්මුඛ පාද සමානයිනේ. නේ? සම්මුඛ පාද සමානයි. ඒක නිසා මම ඔය පේන්නත් මේව දාන්නම්. මේ පාදයට සමානයි. ඊට අමතරව දැන් ගාන දීලා තියෙනවනේ මේ දෙන්නත් සමානයි කියලා. ඒකත් හරි. තව එක සමානංගයක් ඕන. කවුද තෝරගන්නේ? මෙයාට දරුවෝ සමාන වෙනවා. මේ මොන කෝණද? අන්න ඔයගොල්ලෝ දන්නවා දැන් මේ මොන කෝණද පුතේ? ඒකාන්තර කෝණ. Z හැනේ. මෙන්න Z මේම. මේ බලන්න අපිට මේම ගියා මෙහෙම මෙහෙම. Z. එහෙනම් දරුවෝ මේ කෝණ දෙක සමානයි ඒකාන්තර කෝණ. පැහැදිලිද? එතකොට මේ පාද දෙක සමානයි සම්මුඛ පාද. මේ පාද දෙක සමානයි ඒකත් අපිට ගානේ දුන්නා. මේ කෝණ දෙක ඒකාන්තර කෝණ. අංග සම වෙනවා. අංග තුනක් සමාන වුණා. අංග සම අවස්ථාව මොකද්ද? පා අංග සමයි. ත්‍රිකෝණ ජෝඩුව අංග සම වෙනවා නම් පුතේ මේ පාද යුගල නිකම්ම මොකද වෙන්නේ? සමාන වෙනවා. ත්‍රිකෝණ දෙකම අංග සම වෙනවා නම් මේ පාද ජෝඩුවම සමාන වෙනවා. පැහැදිලිද? හරි. අපි ඔක ලියමු. ලියන්න PQX ත්‍රිකෝණය සහ SYR ත්‍රිකෝණ සැලකුව විට සමානාංග ටික ලියාගෙන යන්න. අපි ලියමු PX මේ පිළිවෙලටම ලියන්න ඕන කියලා එකක් නැහැ. සමාන YR ගානේ දුන්න දත්තය. PX සමාන YR ගානේ දුන්න දත්තය. ආයේ මෙන්න මේ පාද දෙක සමානයි සම්මුඛ පාද නේ. සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. ලියන්න පුතේ. PQ සමානයි SR සම්මුඛ පාද. ඊළඟ මේ කෝණ දෙක සමානයි Z ඒකාන්තර කෝණ. මේ කෝණ දෙක සමානයි ඒකාන්තර කෝණ. කවුද? SRY සමානයි QPX ඒකාන්තර කෝණ. එහෙනම් දරුවෝ ලියන්න එම නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. PQX ත්‍රිකෝණය අංග සමයි කාටද? SRY ත්‍රිකෝණයට. අවස්ථාව ලියන්න
කෝකෝපා අවස්ථාව. කෝකෝපා නෙමෙයි පාකෝපානේ. පාද දෙකයි අන්තර්ගත කෝණය. පාකෝපා. ප්‍රශ්න තියෙනවා මං අහන්න තව පොඩ්ඩකින් ඈ බලන්න. පාකෝපා පාද දෙකයි අන්තර්ගත කෝණයනේ පාකෝපා. දරුවෝ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා නම් මේ ත්‍රිකෝණ දෙකම අංග සම වෙනවා නම් හරිද? මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා නම් මේ පාදයට සමාන වෙනව නේද නිකම්? ත්‍රිකෝණ දෙකක් පුතේ අංග සමයි කියන්නේ උන් දෙන්නගේ සියලුම අංග සමානයි කියන එක. අංග සමයි කියන්නේ සියලුම අංග සමානයි කියන්නේ. එහෙනම් මේ පාද දෙක නිකම්ම මොකද වෙන්නේ? සමාන වෙනවා. ලියන්න එහෙනම් එම නිසා qx සමාන sy හේතු ලියන්න පුතේ වරහන් ඇතුළේ ස්කෝර් මේ ඉස්සරහින් ඔය ලියන්න අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග වරහන් ඇතුළේ එන අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග ප්‍රශ්න තියෙන මෙසේජ් එකක් දාලා මම බලනවා. නෑ එක සම්මුඛ කෝණ යුගලක් විතරක් සමාන වුණාට පුතේ ඒක සමාන්තරාශ්‍රයක් වෙන්නේ නෑ. අනිත් ත්‍රිකෝණ දෙකත් ඇහැකි පුතේ. අනිත් ත්‍රිකෝණ දෙක ගත්තත් වැඩි කොට දාන්න පුළුවන්. හරි. තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. group link එක full වෙලාද නෑනේ? අනේ පුතේ අර group වලට add වෙච්ච නැති උන් ටික විතරක් add වුණා නම් වැඩේ ලේසි. සමාන්තරාශ්‍රය අභ්‍යන්තර කෝණවල එකතු දරුවෝ 360ම තමයි. ප්‍රස්තාර ඉස්සරහට කරමු. නෑ. සම්මුඛ පාද විතරක් සමාන්තර වුණාට සමාන්තරාශ්‍රයක් වෙන්නේ නෑ. හරි. හෙට තියෙනවා. අනේ ඉස්කෝලේ පටන් ගන්න දවස මගෙන් අහනවා නේ මම අධ්‍යාපන අමාත්‍යාංශෙ නෙමෙයි ඉන්නේ පුතේ. ඒක රජේ තීරණය කරන දවසට ඒක පටන් ගනි ඈ. මම ඕදන්නේ. හරි. හරි දැන් වැඩේ හරිනේ. හරි. දැන් මට දෙවෙනි එක තමයි ෂෝක් ප්‍රශ්නේ. දෙවෙනි එක මරු. දෙවෙනි එක තවත් හොඳයි. මේ බලන්න. දැන් ඔයා පළවෙනි එකේ හොඳට අහගෙන ඉන්නවද? මේ චූටි දේවල් ඔලුවට දාගන්නවා ලොකු ගණන් හදන්න. විභාගෙට ගිහලා මේ මහා ලොකු දේවල් අහන්නේ නැහැ නේ. කොහොමද? නේද? ඒගොල්ලෝ අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. ওই ටික තමයි කරක අහන්නේ පුතේ. ඒක ප්‍රැක්ටිස් කරා නම් හරි. අනවශ්‍ය දේවල් ලොකුවට ඔලුවට දාගෙන දඟලන්න ඕනේ නැහැ. විභාගෙදී අහන්නේ පොඩි තියරි ටික. දැන් වැඩේ තියෙන ගොඩක් දරුවන්ට තියරි කොටස් ඒ කියන්නේ මතක නැහැ. එක පෙළට පෙළ ගස්සන්න බෑ. දැන් අපි මේ දවස් 10 ඇතුලේ 10 වසර පාඩම් සියල්ලම දැන් අද 9 වෙනි දවසේ. සමාන්තරාස දෙවෙනි කොටස කරාම ජ්‍යාමිති පාඩම් ටික අහවරයි. 11 වසර පාඩම් ටික අපි ඉස්සරහට නේද ඔය වගේ ඉස්සරේ කොට දාගමු. එතකොට ඉතින් ජ්‍යාමිති තිබ්බ ගැටලු ටික නැහැනේ. 11 වසර හොඳ පාඩම් ටිකක් තියෙනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය, සමකෝණික ත්‍රිකෝණ, නේද ස්පර්ශකවල පාඩම්, සමාන්තරාශ්‍රවල වර්ගඵලාශ්‍රිත පාඩම් නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඒක හොඳ පාඩම් නේ. ස්පර්ශකවල වෘත්ත චතුරස්‍ර ඔය වගේ. ඒතර ඒ පාඩම් ටිකත් මහ ලොකු ගොඩක් නෑ. ඒ ටිකත් ඉමින්සරේ ගොඩ දාගත්තාම අනේ ජ්‍යාමිතියට ඉතින් බය වෙන්න දෙයක් නෑ පුතේ. හරි. දැන් බලන්න මේ දෙවෙනියට අහන ප්‍රශ්නය. දෙවෙනියට අහන ප්‍රශ්නේ මොකද්ද? qx සමාන්තරයි sy වල. දැන් මුන් දෙන්න සමානයි කියන එක දැන් අපි කිව්වා මේක. සමානයි. හරි. සමානයි හරි. දැන් ඊළඟට පෙන්නන්න ඕනේ සමාන්තරයි කිය. මේ දෙකම සමාන්තරයි කියලා පෙන්නන්න. අන්න වැඩි. පුතේ ජ්‍යාමිතිය ගානක රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න කිව්වොත් මේ ගාන හිතන විදිහ බලන්නකෝ. දැන් මමත් මේ ගාන කලින් බලලාව නෙමෙයි මේ මම මේ මොහොතේ හිතන විදිහ තමයි මම ඔයාට කියන්නේ. ඒක පුරුදු වෙන්න. මම ගානක් හදනකොට හිතන අනුපිළිවෙල තමයි මම ඔයාට කියන්නේ. ඒ විදිහට ඔයත් හිතන්න.
එතකොට මං වගේ ඔයාටත් ගාන හදද එහෙම. පැහැදිලි? මේ බලන්නකෝ. මෙහෙම රේඛා දෙකක් ඔයාට කොහේ හරි සමාන්තරයි කියලා පෙන්වන්න කිව්වොත්. මේව රේඛා යුගලක් සමාන්තර බව සාධනය කරන්න දුන්නොත්. ඔයා try කරන්න ඕනේ මොකටද? ඔයා try කරන්න ඕනේ එක්කෝ මෙන්න මෙහෙම තියෙන z හැඩේ කෝණ දෙකක් සමානයි කියලා පෙන්වන්න බලන්න. z හැඩේ කෝණ දෙකක් සමානයි කියලා පෙන්වන්න බලන්න. මොකද පුතේ මේ z හැඩේ කෝණ සමාන වෙනවා නම් z හැඩේ කෝණ සමාන වෙනවා නම් රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. මේ ඒකාන්තයෙන් අපි දැන් ප්‍රමේය කියන්නේ මොකද්ද? රේඛා දෙකක් සමාන්තරයි නම් ඒකාන්තර කෝණ සමාන වෙයි. ඒකේ විලෝමය මොකද්ද? ඒකාන්තර කෝණ යුගලක් සමාන වෙයි නම් රේඛා දෙක සමාන්තර වෙයි. ප්‍රමේය තියෙනවා වගේම විලෝමයකුත් තියෙනවා. ඒකාන්තර කෝණ සමාන වෙනවා නම් රේඛා දෙක සමාන්තරයි. ඒ විතරද? මේකේ අනුරූප කෝණ සමාන වෙනවා නම් අනුරූප කෝණ සමාන වෙනවා නම් ඒත් රේඛා දෙක සමාන්තරයි. ඇයි ඒ විතරක්ද? මිත්‍ර කෝණ පරිපූරක වෙනවා නම් මුදෙනගේ එකතු 180 වෙනවා නම් ඒත් රේඛා දෙක සමාන්තරයි. ඒ කියන්නේ අනුරූප කෝණ සමාන වෙනවා නම් හරි. ඒකාන්තර කෝණ සමාන වෙනවා නම් හරි. මිත්‍ර කෝණ සමාන වෙනවා නම් හරි පුතේ. ඒවා සමාන්තර රේඛා වෙනවා. එහෙනම් රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න දෙන තැන්වල ඔයා try කරන්න ඕනේ මුලින්ම මෙන්න මේවා. z හැඩේ කෝණ දෙකක් සමාන වෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් f හැඩේ කෝණ දෙකක් සමාන වෙනවද කියලා බලන්න ඕනේ. නේ? එහෙම නැත්නම් c හැඩේ මිත්‍ර කෝණ දෙකක එකතු 180ක් වෙනවද කියලා බලන්න. මේ වගේ try කරන්න ඕනේ. දැන් මෙතනත් අපි බලමු මොකද්ද අපිට පේන්නේ කියලා. මේ දෙක සමාන්තර බව තමයි පෙන්වන්න තියෙන්නේ. අනේ ඔයාට මේ ලස්සන z හැඩයක් පේනවනේ. මෙන්න මේ දෙක. හැබැයි අපි දන්නේ නැහැ දරුවෝ මේ දෙක සමාන වෙනවද කියලා. අපි දන්නේ ඒ කෝණ දෙක මේ කෝණ දෙක සමාන වුණා නම් වැඩි ගොඩනේ. මේ කෝණ දෙක සමාන වුණා නම් වැඩි හරි. කෝණ දෙක සමාන වෙනවා නම් රේඛා දෙක නිකම්ම සමාන්තර වෙනවා. දැන් වැඩි තියෙන්නේ මේ කෝණ දෙක සමානයිද කියලා තාම දන්නේ නැහැ. ඒක පෙන්න ගන්න ඕන. ඒක තමයි try කරන්න ඕනේ. පුතේ මේ බලන්න වැඩි. ඔයා කලින් ගානේ පෙන්නවා. හොඳට අහගන්න. මෙතන මම මේ කෑ ගහන්නේ මං කෑ ගහලා. හරි එහෙම වැඩක් නැහැ. ඔයා හරියට අවධානයෙන් වැඩි අහගෙන ඉන්න. මේ කියන හැම දෙයක්ම වැදගත්. මේ කියන හැම දෙයක්ම වැදගත්. ගණන් වල හිතන විදිහ ජ්‍යාමිති ගණන් වල ගොඩක් අයට අවුල වෙන්නේ ඒකනේ සර් ගාන හදනවා. සර් කොහොමද එහෙම හිතුවේ? ඒ හිතන විදිහනේ මම මේ ඔයාට කියන්නේ. සා මේක ප්‍රැක්ටිස් කරා. රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න දුන්නොත් මොකද්ද ඔයා try කරන්න ඕනේ? ඒකාන්තර කෝණ සමානයි කියලා පෙන්වන්න බලන්න. එහෙම නැත්නම් අනුරූප කෝණ සමානයි කියලා පෙන්වන්න බලන්න. එහෙම නැත්නම් මිත්‍ර කෝණ දෙකක එකතු 180යි කියලා පෙන්වන්න බලන්න. ඒක try කරන්න ඕනේ. මේ බලන්න. දැන් මේ දෙක සමාන්තරයි කියලා පෙන්වන්න ඕන. පුතේ මේ කෝණ දෙක සමාන වෙනවා නම් වැඩේ හරි. මේ දෙක සමාන වෙනවා නම් හරි වැඩේ. අපි තාම දන්නේ නැහැ. සමාන වෙනවද කියලා දන්නේ නැහැ. පුතේ උඩ ත්‍රිකෝණ දෙක අංග සම වුණා නේද? මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණා නේද? මේ ත්‍රිකෝණ දෙක. ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් මේ ත්‍රිකෝණ දෙකේ තියෙන හැම කෝණයක්ම මොකද වෙන්නේ? සමාන වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ තියෙන සියලුම කෝණ මේ ත්‍රිකෝණයේ තියෙන සියලුම කෝණ වලට සමානයි. මේ කෝණ සමානයි. මේ කෝණය ගත්තොත් මේ කෝණයට මේ කෝණය ගත්තොත් මේ කෝණයට මේ කෝණය ගත්තොත් මේ කෝණයට සමාන වෙනවා. සමාන වෙනවා. පැහැදිලිද? එතකොට හරිද මේ කෝණ සියල්ල එකිනෙක මොකද වෙන්නේ? සමාන වෙනවනේ. මෙයාගේ ගත්තොත් මේ කෝණයට මේ කෝණයත් සමානයි. ඇයි මම මේ සමානයි කියන්නේ? මේකට මේක සමානයි මේකට මේක සමානයි මේකට මේක සමානයි. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම සමානයි කියලා මම කියන්නේ ඔයාට? සමාන නිසා ත්‍රිකෝණ දෙක අංග සම නිසා. ත්‍රිකෝණ දෙක අංග සමයි කියන්නේ සියලුම කෝණ සමානයි කියන එක දරුවෝ. සියලුම කෝණ සමානයි කියන එක. එහෙනම් හරි මේකේ කෝණ වලට සමානයි. වැඩි ඉවරයි. එකක් තියෙනවා මෙහෙම. මම කියනවා මේ කෝණයයි. හරිද? තව රේඛාවක් තියෙනවා මෙහෙම.
මම කියනවා මෙතන තියෙන කෝණයයි සමානයි කියලා. මේක මම කලිනුත් කතා කරලා තියෙනවා. හරිද? කලිනුත් මම කතා කරලා තියෙනවා. මේක මම මේ පොඩ්ඩක් බලන්න ඉන්නකෝ. සරල රේඛා දෙකක් තියෙනවා කියලා හිතන්න. සරල රේඛා දෙකක්. මේ දෙන්නගේ මෙතන කෝණේ අංශක 100යි, මෙයාගේ මේ කෝණේ 100යි. මං අහනවා මේ එහා පැත්තේ කෝණේ මෙයාගේ කීයද? මෙයා 100 නම් මෙයා කීයද? මේක රේඛාවක්. මෙයා 100 නම් මෙයා කීයද? 80යි. 180 100ක් අඩු කරාම 80යි. ඒ වගේ මෙයා 100 නම් එහා පැත්තේ කෝණේ කීයද? 180 100ක් අඩු කරන්න පුතේ 80යි. මේ කෝණේ 80යි. ඔයාට පේනවද එහෙනම් මේ රේඛාවේ එක කෝණයක් පුතේ දෙන්නගේ සමානයි කියන්නේ. අර අනිත් කෝණේ නිකම්ම සමාන වෙනව නේද මුන් දෙන්න. රේඛාවක් මත තියෙන ඒ වෙන වෙනම රේඛා දෙක තියෙන්නේ. කොහොමරි කෝණ දෙකක් දෙන්නගේ මේ කෝණයයි මේ කෝණයයි සමාන නම් 100යි 100 නම්. හරිද? මෙයා 100යි මෙයා 100යි. මේ කෝණ දෙක සමානයි. එහෙනම් මේ ඇතුලේ තියෙන අනිත් කෝණය මොකද වෙන්නේ මෙයාගේ නිකම්ම සමාන වෙනවා. මේක තර්කයක්. මහ ලොකු දෙයක් නෙවෙයි. රේඛාවක් උඩ තියෙන කෝණ දෙකක් දැනට සමාන නම් අනිත් කෝණය දෙන්නගෙම මොකද වෙන්නේ? සමාන වෙනවා. ඒක ආයෙ විස්තර කරන්න මේ රචනා ලියන්න දෙයක් නෑ. මේ දෙක සමාන වෙනවා නම් එහා පැත්තේ කෝණ දෙක සම. ඒක කාටවත් තේරෙනවනේ. ඒක කාටවත් තේරෙනවා. පැහැදිලි? ඉතින් පුතේ මම කියනවා ඔයාලට මේ කෝණ දෙක දැනට සමානයි කියලා. මේ කෝණ දෙක. ඇයි මම මේ හරි දෙන්නේ මේ එක වගේ සංකේත දාගන්නේ එක සමාන කෝණවල. මේ කෝණයයි මේ කෝණයයි සමානයි. ඇයි ත්‍රිකෝණ දෙක අංග සම වෙච්ච නිසා. ත්‍රිකෝණ දෙක අංග සම වෙච්ච නිසා මම කියනවා මේ දෙක සමානයි. ඉතින් මම ඊළඟට කියනවා මේ දෙක සමාන නිසා මෙයාගේ මේ ඇතුලේ තියෙන කෝණය මෙයාගේ ඇතුලේ තියෙන කෝණයට සමානයි කියලා. මම කියනවා මේ කෝණය මෙයාට සමානයි කියලා. කොහොමද ඒ කියන්නේ? ඇයි මේක රේඛාවක්. රේඛාව උඩ තමයි මුන් දෙන්නයි ඉන්නේ. මේකත් රේඛාවක්. ඒක උඩ තමයි මුන් දෙන්නයි ඉන්නේ. එතකොට ඔයාලට කිව්වම මේ හරි දාලා තියෙන කෝණ දෙකම සමානයි කියලා. එහෙනම් එහා පැත්තේ තියෙන මෙයාගේ එහා පැත්තේ තියෙන කෝණය මෙයාගේ එහා පැත්තේ තියෙන කෝණයට නිකම්ම සමාන වෙනවද නැද්ද කියන්නේ? සමාන වෙනවද නැද්ද පුතේ? සමාන වෙනවා. ඒ කෝණ දෙක නිකම්ම සමාන වෙනවා. මේ දෙක සමානයි කියන්නේ රේඛා දෙක මොනවා වෙනවද? සමාන්තර වෙනවා. එහෙනම් දරුවෝ එච්චරයි වැඩි. ලියමු එහෙනම්. ලියන්නේ නම් මෙහෙම. ලියන්න මේ කෝණ දෙක සමානයි කියන්නේ. කවුද? ප්‍රශ්නාංක දෙක දාලා ලියන්න. PXQ සමානයි SYR. හේතුව ලියන්න අංග සම ත්‍රිකෝණවල අනුරූපංග. bonus. හරි. මේ කෝණය මොකද වෙන්නේ? සමානයි. අංග සම ත්‍රිකෝණ වල අනුරූපංග. දැන් ඒක නිසා අපි කියන එම නිසා අනිත් පැත්තේ තියෙන කෝණය මොකද්ද? QXY සමානයි SYX. එසාර අනිත් පැත්තේ තියෙන කෝණ දෙක සමානයි. අපි ලියමු හේතුව සරල රේඛාවක් මත පිහිටි කෝණ. සරල රේඛාවක් මත පිහිටි කෝණ. හරි. මේ කෝණ දෙක සමානයි. ඒක නිසා හරි මේ කෝණ දෙක සමාන නම් දරුවෝ රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. සාපේක්ෂව අන්තිමට ඒක නිසා මේ රේඛා දෙක සමාන්තරයි. කවුද? එම නිසා QX සමාන්තරයි SYV. මම මේ ගණන් මේ පළවෙනි පාරමත් නෙමෙයි කරන්නේ මේ පාඩම. නේද? කලිනුත් මම
එහෙම සම්මන්ත්‍රණ දාලා විවිධ අවස්ථාවලදී මේ පාඩම් කරලා තියෙනවා. නමුත් මේක නැවත මුල සිට අපි කතා කරන නිසා මේ පාඩම් නැවත අපි උන මුල ඉඳලම කරා. එතකොට දැන් මුල ඉඳලා අපේ ওই සම්මන්ත්‍රණ වලට සහභාගී වෙච්ච දරුවන්ට තමයි මේ පාඩම දෙතුන් පාර කරලා තියෙන්නේ. ඉතින් පුතේ එක පාඩම දෙතුන් පාර කරනවා කියන වඩා හොඳයි නේ. ඔයාට නැවත නැවත මතක් වෙනවා. නේද? ඔව්. කලින් අමතක වෙච්ච දේවල් ආයෙ ඔලුවට යනවා. ඒක සෑහෙන වටිනවා ඔයගොල්ලන්ට. qx සමාන්තරයි sy වේ. හේතුව ලියන්න. ඇයි එහෙම වෙන්නේ? ඒකාන්තර කෝණ සමාන නිසා. ඔන්න ලියන්න. ඒකාන්තර කෝණ සමාන නිසා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ. ලඝු ගණක පාඩම් දරුවෝ අපි ඒවා තියරි ක්ලාස් රිවිෂන් ක්ලාස් වල මුලින් ඉඳලා කතා කරලා තියෙනවා. සයන්ස් ක්ලාස් නෑ අද. අපි ළඟ කොටසට යමු. මෙන්න අවසාන ගාන PQ RS ටක් ගාලා ඇඳගමු. පිළිවෙලක් අවශ්‍ය වෙන්නේ අංග සාම්‍යදී පුතේ. මම කිව්ව පියවර මම ලියන පියවරම එහෙම ඒ පියවරට ලියන්න ඕන නැහැ. හරි. මම කෙටියෙන්ම මේ ප්‍රශ්නේ දෙන්නම්. හරි. PQ සමාන QT බව සාධනය කරා. කෙටියෙන්ම දුන්න ගාන වෙන විස්තරයක් මම දුන්නේ. PQ සමාන QT බව සාධනය කරා. හරි. අවසාන ගාන දවසේ මේ බලන්න මේකේ චුටි චුටි තරග ටිකක් තියෙයි. මේ ගානේ පෙන්නන්න ඕන PQ කියන කෙනා QT ට සමානයි කියලා. PQ කියන කෙනා QT ට සමානයි කියලා. පුතේ අපි දන්න දේ මොකද්ද? අපි දන්න දේ මොකද්ද? මුකුත් නොදන්නා බවයි. එහෙමද? අපි දන්නේ මේ දෙන්න සමාන බවයි. මේ අපි දන්නේ මේ දෙන්න සමානයි කියලා නේ. මේ පාදය මේ පාදයට සමානයි. මේ පාදයට සමානයි. ඇයි එහෙමුනේ? සම්මුඛ පාද සමානයි නේ. සම්මුඛ පාද සමානයිනේ. මේ පාදයට මේ පාදේ කොහොමත් සමානයි. ඒක අපි දන්න දේ. දැන් මෙයා මේ පෙන්නන්න කියන්නේ මොකද්ද? වෙන කතන්දරයක්. මෙයා පෙන්නන්න කියන්නේ මේ දෙන්න සමානයි කියලා. මේ දෙන්න සමානයි කියලා පෙන්නන්න. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි දන්න දේ මුන් දෙන්න සමානයි කියලා. හැබැයි මෙයා පෙන්නන්න කියන්නේ මේ දෙන්න සමානයි කියලා. ටිකක් හිතන්න ඕන. ත්‍රිකෝණ දෙකකුත් පේනවා. උන් දෙන්නගේ නිකන් පාද සමාන කතන්දරයකුත් දීලා තියෙනවා. ඒක අංග සම වෙනවාද වගේ මොනවා හරි පේනවා. දැන් මොනවා හරි දෙයිනේ අපිට කරගන්න බැරි වෙන එකක් නැහැ. අංග සම කරගන්න පුළුවන් වුණොත් වැඩි කොට දාගන්න පුළුවන් නේද? මේ දෙක ඒ කියන්නේ අංග සම වෙනවා නම්
මේ දෙක අංග සම වෙනවා නම් මේ පාද දෙක සමාන වෙනවනේ. තාම දන්නේ නැහැ හොඳේ තාම අංග සම කරෙත් නැහැ මුකුත් කරෙත් නැහැ. මේ අනාගතය ගැන පොඩි නිකන් අදහසක් පොඩි ඡායාරූපයක් ඔයාගේ ඔළුවට දානවා. ඉස්සරහට කරන්න යන්නේ මොකද්ද කියලා. දැන් මෙතන ත්‍රිකෝණ දෙකක් අපිට ලස්සනට පේනවනේ. ඒ දෙන්නගේ නිකන් සමාන පාද තියෙනවා. නිකන් Z හැඩේ කෝණ ප්‍රතිමුඛ කෝණ ගොඩක් ඒවා තියෙනවා මේ. ඒ අංග සම කරගන්න පුළුවන් වගේ නිකන් එකක් එනවා ඔළුවට. අංග සම කරගත්තොත් මේ දෙක අංග සම කරගත්තොත් හරිද? මෙන්න මේ දෙක හොඳයි. ඔන්න බලන්න. දැන් තවත් හොඳට පේනවා. මේ දෙක අංග සම කරගත්තොත් මේ පාදයට නිකම්ම සමාන වෙනවද නැද්ද? සමාන වෙනවා. මේ පාදයට නිකම්ම සමාන වෙනවා. ඇයි? අංග සම නම් අනුරූපාංග සමානයිනේ. අංග සම වෙනවා නම් අනුරූපාංග සමානයි. එහෙම වුණොත් මේ දෙක සමාන වෙනවා. එහෙනම් වැඩේ ගොඩ නේ. දැන් මෙයාට මෙයා සමාන වෙනවා කියන්නේ. මෙයාට මෙයා සමාන වෙනවා කියන්නේ. මේ දෙන්න නිකම්ම සමාන වෙනවනේ. ඇයි ඉතින්? මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමාන නම් මේ පාදය මේ පාදයට සමානයි. මේ පාදය මේ පාදයට සමාන වෙනවා නම් වැඩේ පුතේ ගොඩනේ මේ දෙන්න නිකම්ම සමාන වෙනවනේ. දැන් try කරන්න ඕනේ. මේ දෙක අංග සම වෙනවද කියලා බලන්න. මේ දෙක අංග සම වෙනවද කියලා බලන්න ඕනේ. දැන් බලන්නකෝ. අනේ මෙතන අක්ෂරයක්ම දාලා නැහැ. P Q R S T අපි මේක ගමු W කියලා. හැමති අක්ෂරයක් දාන්න. ඒ සමාන වෙනවද මේ? මේ බලන්න. R W සමාන Q W. අපි ලියමු ත්‍රිකෝණ දෙක. S R W ත්‍රිකෝණය සහ Q T W ත්‍රිකෝණ සැලකූ විට අපි ලියනවා QW සමාන RW දත්තය එකවිල දත්තය QW සමාන RW දත්තය. ඒ වගේ මේ කෝණ දෙකත් සමානයි SWR කෝණය සමානයි QWT ප්‍රතිමුඛ කෝණ. ඇයි මේ දෙක ප්‍රතිමුඛයි? එකත් හරි. පාදයට පාද සමානයි. හරි මේකත් හරි. තව Z හැඩේ මේ කෝණයට මේ කෝණේ සමානයි නේ. Z හැඩේ පේනවද ඔයාලට? මේ බලන්න මේ ලස්සන පේනවා මේ. ආන්න මේ Z RSW කෝණේ සමානයි WTQ ඒකාන්තර කෝණ. පුතේ ඒක නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි. එම නිසා SRW ත්‍රිකෝණේ අංග සමයි QTW ත්‍රිකෝණේ. මොකක්ද අවස්ථාව? කෝණ දෙකයි අනුරූප පාදයට සමාන. මොකක්ද අවස්ථාව? දැන් මම මේ ලියන පිළිවෙලටම එහෙම ලියන්න කියලා එකක් නැහැ. මේ පිළිවෙලටම ලියන්න ඕනේ නැහැ. දැන් සමහර දරුවෝ ජ්‍යාමිතිය ওই දවස් 10 මුල දවස් ටිකට එන්නේ ආවේ නැත්තම් තාම YouTube එකේ තියෙනවා ගීතාංශගේ channel එකට ගිහලා බලන්න. ඒකේ list එක පිළිවෙලට තියෙනවා ගන්න. මුල දවස් ඉඳලා ඒ දවස් කීපෙම. හරි. හරි. මේ ලියා ගන්න. කෝප අවස්ථාව. ත්‍රිකෝණ දෙක අංග සමයි. හරි. පිළිවෙලට බලන්න පුළුවන්. ඔකේ නෝ ජ්‍යාමිති සම්මන්ත්‍රණ මාලා පුරාවට බලනකොට මම දන්නේ නැහැ එඩන් ඉඳලා තියෙන මේ ෂර්ට් එකම තමයි. හරි. ඒක මම හිතලා කරපු දෙයක් නෙවෙයි කොහොම හරි එහෙම තමයි වෙලා තියෙන්නේ. හරි. සල්ලි නැහැනේ පුතේ ඉතින් තියෙන එක අදින්නේ නැහැ. හරි. හරි. කෝප අවස්ථාව. මේ බලන්නකෝ ත්‍රිකෝණ දෙක අංග සමයි. හරිද? ත්‍රිකෝණ දෙක දරුවෝ අංග සම නම් ත්‍රිකෝණ දෙක අංග සම නම් හරි මේ දෙන්නගේ හැම අංගයක්ම සමාන වෙනවලු. ත්‍රිකෝණ දෙක අංග සමයි කියන්නේ
මුන් දෙන්නගේ පුතේ ඒ තියෙන ඒ හැම අංගයක්ම සමාන වෙනවනේ. එතකොට මේ පාදයට සමාන වෙනවා. ඒ ත්‍රිකෝණ දෙක අංග සමාන වෙනවනේ. ඉතින් අපි ලියමු. එම නිසා SR සමානයි QT වේ. SR සමානයි QT වේ. ඇයි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. හරි. මේ දෙක ඒක නිසා මොකද වෙන්නේ? සමාන වෙනවා. දැන් අපි දන්නවා මෙයාට මෙයා සමානයි කියලා. මේ දෙක කොහොමද සමානයි? එහෙනම් ලියන්න නමුත් SR සමානයි PQ වේ. SR සමාන PQ මේ දෙක සමානයි. SR සමාන PQ. එම නිසා මේක ලියන්න සම්මුඛ පාද කියලා. මේක ලියන්න සම්මුඛ පාද. තේරෙනවද? ලියන්න සම්මුඛ පාද. SR සමානයි PQ සම්මුඛ පාද. ඒක නිසා මොකද වෙන්නේ පුතේ? PQ සමාන වෙනවා QT. දැන් අපි කිව්වේ මොකද්ද? ත්‍රිකෝණ දෙක අංග සම වෙච්ච නිසා මේ පාද දෙක සමානයි. මෙයාට මෙයා. මෙයාට කොහොමද සමානයිනේ? මෙයාට කොහොමද සමානයිනේ? ඒක නිසා මේ දෙන්න මොකද වෙන්නේ? සමාන වෙනවා. බලන්න මේ ගාන ලියපු විදිය. ත්‍රිකෝණ දෙකක් අංග සම කරලා. ඒකෙන් මේ දෙන්න සමානයි කියලා තීරණය කරගෙන ඊට පස්සේ මෙතනින් මෙතනට ඇවිල්ලා මුන් දෙන්න සමානයි කියන තැනට ආවා. ලස්සන තර්කයක් නෙමේ ගානේ තුල තියෙන්නේ. නේ? ත්‍රිකෝණ දෙක අංග සම කරලා මුන් දෙන්න සමානයි කිව්වා. ඊට පස්සේ මේකට සමානයි කිව්වා. ඒක නිසා මේ දෙන්න සමානයි කිව්වා. හරි ෂෝක් නේද? හරි. පුතේ එහෙනම් සමාන්තරාශ්‍ර පළවෙනි කොටස මෙතන ඉවර වෙනවා. අපි ඊළඟ දවසේ හෙට නිවාඩු දවසක් නේ ක්ලාස් දිනවනේ. හෙට බලමු. හෙට ක්ලාසස් 30 සාමාන්‍ය විදියට. හෙට එතකොට අපි ජ්‍යාමිතිය දවස් 10 අවසාන දවස. හෙට අපි කතා කරමු මේකේ දෙවෙනි කොටස. තව සමාන්තරාශ්‍ර ගණන් හදනවා. දෙවෙනි කොටසේ කතා කරන්නේ සමාන්තරාශ්‍රයක් වෙන්න තියෙන ඕන අවශ්‍යතාවය ගැන. පැහැදිලිද? එහෙනම් අද කරපු දේවල් ටික ඔයාලට තේරුණා නම් මැසේජ් එකක් දාගෙන යන්න. එහෙනම් හම්බ වෙමු අවසාන දවසත් එක්ක ජ්‍යාමිතිය හෙට. එතකම් පුතේ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ත්වන් සරණයි.